රන්දේවරතුර අපි නිරන්තරයෙන් වර්තමානයේ කෘෂිකර්මාන්තය පිළිබඳව කාලීන වශයෙන් තියෙන කාරණා වගේම අපේ සාම්ප්‍රදායික දැනුම සහ නව්‍යත්වය කොයි විදිහටද අපේ රටේ කෘෂිකර්මාන්තයට සමීප කරගන්න පුළුවන් මේ ඔස්සේ තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් වර්තමානයේ වෙනකොට මහකන්නේ ආරම්භ වීමත් එක්ක ගොඩක් දෙනේ පොහොර ප්‍රශ්නේ තමයි මේ දවස්වල ඉන්නේ. කාබනික වගාවත් එක්ක අපේ රට ඉස්සරහට යන්න ඕනේ කියන තීරණයත් එක්ක කාබනික පොහොර වගේම කෘෂි රසායන තහනමත් එක්ක තිබෙන මේ තත්වය හමුවේ දැන් මහකන්නේ මේ අභියෝගය අපට කොයි විදිහටද බලපෑමක් ඇති කරන්නේ මේ කියන විදිහටම ඇත්තටම මේ තත්වයන් යම් ආකාරයකින් අපේ අස්වැන්නට මහකන්නයට යම් බලපෑමක් ඇති කරයිද පොහොර ප්‍රශ්නය හේතු කරගෙන දැන් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් කාබනික පොහොර නයිට්‍රජන් පොහොර ඒ වගේම දියර පොහොර ගොවින්ට ලබා දීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා පැත්තකින් තිබ්බත් මහ පොළොවේ මේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන මේ తত্ত্বය යහපත් විදිහට අපි මේවා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. නිසා මේ දැනුම අපේ රටේ ගොවි මහත්වරුන් ලබාගෙන ඒවා පිළිබඳව සක්‍රියව අවධානය යොමු කරලා ඒ නව දේවල් පිළිබඳව තියෙන අධ්‍යයනයන් තුළ අපිට ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදාගන්න එක මම හිතනවා වඩා වටිනවා කියලා. ඉතින් ඒ නිසා තමයි අදත් අපි මේ වර්තමානික කුෂ්කර්මාන්තයේ තියෙන මේ ගැටලු සම්බන්ධයෙන් උත් ඒ වගේ මේ සදා අපිට පිළියම් හොයනවා නම් ඇත්තටම මහ පොළවේ ප්‍රායෝගිකව අපිට අත්දකින්න පුළුවන් දේවල් මොනවද කියන එක කතා කරන්න තමයි අදත් පැය දෙක වෙන් කරවගන්නේ. ඒ සඳහා වඩා අත්දැකීම් තියෙන කුෂිකර්මාන්තය පිළිබඳව මහ පොළොවත් එක්ක හැමදාම සමීපව කටයුතු කරපු කෙනෙක් අද වයම් පළාතේ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විදිහටයි ඔහු කටයුතු කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයම් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහත්මයාට අපි ආරාධනා කරේ. සුබ දැසනක් ඔබතුමාට. සුබ දැසනක්. අපි පටන් ගමු. දැන් මහකන්නේට ගොඩක් ගොවීන් කියනවා මේ වගා කටයුතු ආරම්භ කරන්න සූදානම්. අපි දන්නවා කන්න රැසීම් තියෙනවා, ගොවි සමිති තියෙනවා. හැබැයි පොහොර සම්බන්ධයෙන්ුත් රටේ හැමදාම මැසිවිලි තමයි අපිට මේ දවස්වල දකින්න ලැබෙන්නේ. ඒක රජයෙන් පොහොර ගෙන්වීම කරනවා, නයිට්‍රජන් පොහොර ලබා දීම සම්බන්ධයෙන්, කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ හැම දෙයක් තුළම තමයි දැන් අපි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම බොහොම ස්තුතියි රංගිරි ගුවන් විදුලි සේවයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද තමයි කාලීන මාතෘකාවක් මේ දවස්වල අපි විශේෂයෙන්ම කුෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඒ වගේම අනිකුත් දෙපාර්තමේන්තුත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්න රජයේ මේ වැඩසටහන සාර්ථක කරගන්න සියලු අපි කටයුතු ඒ වගේම ඒ ශ්‍රමය ඒ වගේම ඒ දායකත්වය ලබා දෙමින් තියෙන වකවානුවක් මම හිතනවා මේ දවස්වල අපේ මේ රටේ ලොකු පරිවර්තනයක් වෙන කුෂිකර්ම සේවයේ කුෂිකර්ම ශාස්ත්‍රයේ විශාලම පරිවර්තනය වෙන මාසය මේ මම හිතන විදිහට. ඉතින් මම එහෙම කියන්නේ අපි ගොඩක් වෙලාවට අපිත් එක කටයුතු කරීමේදී ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුළුවන්. විවිධ හේතු නිසා ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ පරිවර්තන කාලයට අපි පොඩි හරි වගකීමෙන් කාලය ලබා දෙනවා නම් මම හිතනවා අපට මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා කලබල වෙන්නේ නැතුව. විශේෂයෙන්ම මම හිතනවා බිම් සකස් කරමින් පවතිනවා, සමහර අය වපුරමින් පවතිනවා ගොඩක් වෙලාවට ලංකාවේ. ඉතින් මහකන්නේ සඳහා විවිධ දිස්ත්‍රික්ක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන මම හිතනවා විශාල වශයෙන් කරගෙන යනවා ගොවි මහත්වරු හරහා. ඒ වගේම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කරලා ගොවි මහත්වරු ලියාපදිංචි කරලා මේ වැඩසටහන පටන් අරගෙන දැන් අප්‍රේල් මාසේ මම හිතනවා අප්‍රේල් මාසේ පටන් ගත්තා නම් අපට හොඳට දිරපු කාබනික පොහොර විශාල ප්‍රමාණයක් දැන් හදාගන්න තිබුණා. මම හිතනවා මේ අවස්ථාවේ චෝදනා කරනව නෙවෙයි, මම විශේෂයෙන් මම කෙලින්ම කතා කරන හින්දා කියන්නේ මේ වැඩසටහනට රෙජිස්ටර් වෙලා සමහර ගොවි මහත්තුරු ඇප්ලිකේෂන් එක විතරක් බාර දීලා තනියම නිකන් ඉන්න ගොවි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. නමුත් විශාල පිරිසක් මේකට උර දීලා කාබනික පොහොර
නිෂ්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මම වයඹ පළාත ගත්තාන් පස්සේ මම මේ ටිකේම කොරෝනා හින්දා එක දවසක් නතර වෙච්ච නැති ගෙදර නතර වෙච්ච නැති නිලධාරියෙක් විදියට මම ප්‍රසිද්ධියෙන් මේ කියන්නේ බොහොම අවංකවම මම මේ ශේෂ්ත්‍රවල ගිහින් බැලුවා. ඉතින් ඇත්තමයි අපේ ගොවි මහතුරු ගොඩක් අය සාදලා නැති අය හිටියා කොම්පෝස්ට් නමුත් මේ වැඩපිළිවෙලත් එක්ක නිෂ්පාදනය කරලා තියෙනවා. දැනට මම විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය ගැන මම පොඩ්ඩක් පුත්තලම දිස්ත්‍රික්ක දෙක කියන්නම්. දැනට සාමාන්‍ය කුඹුරු අක්කර සාමාන්‍යයෙන් අපි හෙක්ටයාර 62,000ක් විතර 82,000ක් විතර කරන කුරුණෑගල පුත්තලම 21,000ක් විතර. එතකොට මේ ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ කාබනික පොහොර ටොන් 42,000ක් විතර අවශ්‍ය වෙනවා කුඹුරු වලට විතරක්. ඉතින් මේ 42,000න් දැනට 35,000ක් විතර 34,000ක් විතර ප්‍රමාණයක් ගොවි මහතුරු මේ අපි ගාව තොරතුරු තියෙන විදිහට ගොවි ජන කේන්ද්‍ර මට්ටමින් අපි තොරතුරු රැස් කරලා තියෙනවා. විශේෂයෙන්ම හදලා තියෙන පොහොර ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. මම හිතනවා ලොකු ඇත්තමයි මේක ලොකු පිම්මක් කියලා මම හිතන්නේ. අපේ ගොවි මහතුරු කොච්චර කිව්වත් යම්කිසි දායකත්වයක් ලබා දීලා තියෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම ගත්තන් පස්සේ අපි විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කෙත් මේ වගේම තත්ත්වයක් තමයි තියෙන්නේ. පුත්තලම හැබැයි කුරුණෑගල තරම් ප්‍රසතයක් නැහැ. නමුත් පුත්තලමේ විශාල දියර පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම දැක්කා සාමාන්‍ය දියර පොහොර ලීටර්ස් ලක්ෂ 5-6 වගේ ඒ වගේ ප්‍රමාණ තියෙන දෙදෙනෙක් විතර ඇත්තමයි විශාල ප්‍රමාණයක් දියර පොහොර හදලා තියෙනවා. ඉතින් මේ වගේ මම හිතනවා කන්නේට සූදානම් වෙලා විශේෂයෙන්ම අපි රජයේ ගෙනියන වැඩ පිළිවෙලක් තියෙනවා. ගොවි මහතුරු විසින්ම නිෂ්පාදනය කරලා මේ කුඹුරට යොදන අවස්ථාව. ඉතින් මම ඊයේ ටීවී එකේ දැක්ක සමහර අයගේ කොම්පෝස්ට් දිරලා නැහැ කියන එක තමයි. සාමාන්‍යයෙන් කොම්පෝස්ට් එකක් විවිධ ක්‍රම තියෙනවා මේ දිරීම සම්බන්ධයෙන්. එතකොට සාමාන්‍යයෙන් අපේ කොම්පෝස්ට් එක සාමාන්‍ය ක්‍රමයකට කරොත් චොප් කරන්නේ නැතුව ඒ කියන්නේ කුඩු කරන්නේ නැතුව අපිට ඒ කොම්පෝස්ට් එක මාස 3ක් විතර යනවා. එහෙම දැම්මත් ඇත්තමයි අපිට අප්‍රේල් වල ඉඳන් පටන් ගත්තා නම් මෙලහට සාමාන්‍ය කොම්පෝස්ට් හොඳට සාමාන්‍ය සුද්ධජීවී ක්‍රියාකාරීත්වයේ සිදු වෙලා දිරලා තියෙන කොම්පෝස්ට් අපිට හදා ගන්න තියුණා. ඒත් එක්කම සති 8න් කොම්පෝස්ට්, සති 6න් කොම්පෝස්ට්, ඒ වගේම සති 10න් කොම්පෝස්ට්, ඒ වගේ විවිධ ක්‍රම කොම්පෝස්ට් ලබා ගැනීමේ විවිධ ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. මම මෙතනදී අත්තම ලොකුවට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දාන සත්ත්ව ද්‍රව්‍ය සහ සත්ත්ව ද්‍රව්‍ය ප්‍රමාණය, ඒ වගේම ඒ දාන කැබලි වල ස්වභාවය අනුව තමයි මේ සති ගාන වෙනස් වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් කොම්පෝස්ට් තියෙනවා නම් දැන් ගොඩක් වෙලාවට සති 6 සති 8 වගේ පැනපු කොම්පෝස්ට් තියෙනවා නම් අපිට ඇත්තමයි කොම්පෝස්ට් ශේෂ්ත්‍රයට යොදා ගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සමහරලාට අපට පළවෙනි බේසික් එකට බැරුණත් දෙවෙනි අවස්ථාවේදී කොම්පෝස්ට් යොදා ගන්න කුඹුරට පුළුවන්. ඉතින් මේ වගේ සූදානමක් තමයි ගොවි මහතුරු තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තන් පස්සේ කොම්පෝස්ට් විතරක් නෙවෙයි මේ තමයි පැකේජ් එක හඳුන්ලා දීලා තියෙන්නේ. මේකට ඇත්තම මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් වෙලා තියෙනවා කුසකර්ම අමාත්‍යාංශේ. කොහොමද මේ පොහොර යොදන්නේ, පොහොරයේදී මේ ක්‍රමවේදය කොහොමද පොහොර බෙදන්නේ, ඒ සියලුම ක්‍රමවේදය අපි හඳුන්ලා දීලා තියෙනවා. මේ වෙනකොට කුසකර්ම අමාත්‍යාංශයේ සාමාන්‍ය වියලි අතරමැදි තෙත් කියන කලාපවල වාරි ජලයෙන් බගා කරනවා නම් ඉතින් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද කියත් තමයි මුල් අවස්ථාවේ විතරයි අපි කොම්පෝස්ට් යොදන්නේ. එතනින් පස්සේ අපි දන්නවා වගාවට ප්‍රධානම අපි සපයන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. එතකොට මේ වර්ග 3 විශාල ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් යොදනවා. ඒ යොදන්නේ ඇත්තමයි හානි වෙන්නත් එක්ක තමයි අපි යොදන්නේ. ගොඩක් වෙලාට අපි උදාහරණයක් ගත්තාන් පස්සේ ඉස්සර යූරියා අපි භාවිතා කරා. යූරියා භාවිතා කිරීමේදී 46ක් යූරියා වල නයිට්‍රජන් තියෙනවා. නමුත් ඒ යූරියා දාන යූරියා වලින් අපි හිතමු කිලෝ 100ක් අපි යෙදුවොත් කිලෝ 30යි පාවිච්චි කරන්නේ 70ක් විනාශ වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් දැන් මේ කොම්පෝස්ට් යෙදීමත් එක්ක පස්සේ ජීවය වැඩි වෙනවා, ජීවි ගුණය වැඩි වෙනවා. මේ හරහා දාන අර මේ අපි පෝෂක තියෙන ටික ශරණය වෙලා විනාශ වෙලා යන්නේ නැහැ. ඉතින් ඒක තමයි වැදගත්ම කාරණේ. අපි
මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ කුඹුරට ආදරේ නම් තමන්ගේ පවුලට ආදරේ නම් හැමදාම මේ කුඹුරු තියෙන්න ඕනේ. මේ පස ජීවිතත්වයේ තියෙන්න ඕනේ. ඉතින් මේක මොනාහරි ක්‍රමයකින් අපට මේ කොම්පෝස්ට් ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ටිකක් නෙවෙයි තමයි මේ ප්‍රමාණය එකතු කරගන්න පුළුවන් නම් අපේ මේ පසේ පාංශු පෝෂක රඳවා ගැනීමේ ගුණේම වැඩි කරලා අර ශරණය වෙලා ගියපු විශාල ප්‍රමාණය මං කිව්වා 70% හානි වෙලා ගියා කියලා ඒ හානිය අඩු කරගන්න පුළුවන් මේ හින්දාම. ඉතින් ඒ නිසා අර කලින් තිබ්බු නයිට්‍රජන් ප්‍රමාණයම ඒ වගේ ප්‍රමාණ අවශ්‍ය නැහැ. ඒ ගණනය කරලා තියෙනවා. කොච්චර නයිට්‍රජන් දෙන්න මොන වගේ පොහොර ප්‍රමාණයක්ද දෙන්න ඕනි. ඒ වගේම පොටෑසියම් කොහොමද දෙන්නේ කියලා විශාල ගත්තම් පස්සේ සාමාන්‍ය ලංකාවේ කුඹුරු වලින් 40% විතර විශේෂයෙන්ම වයඹ ගත්තම 40% විතර කුඹුරු වලට ඇත්තම ෆොස්ෆේට් ගොඩක් තියෙනවා කුඹුරු වල පස්වලම තියෙනවා. ඉතින් ඇත්තම අපි දැන් මේ අපේ පරීක්ෂණ දැඩි කරගෙන යනවා පාංශු පරීක්ෂණ හරහා මේ ගොවි මහත්තුරුන්ට මේ පොහොර නිර්දේශය ලබා දෙන්න. ඉතින් ෆොස්ෆේට් ගොඩක් වෙලාවට තියෙනවා. ගොඩක් වෙලාවට ෆොස්ෆේට් දාන්නත් ඕනේ කන්නේකට එක සැරයක් දැම්ම නම් ඇති. අවුරුද්දකට එක සැරයක් දැම්ම නම් ඇති. ඉතින් කන්නේට දාන්න අවශ්‍ය නැහැ. අවුරුද්දකට එක සැරයක්. ඉතින් අපට මේ ෆොස්ෆේට් ගොඩක් වෙලාවට අපි මේ නිර්දේශයේදී අපේ ලංකාවේ නිෂ්පාදනයක් වෙන රොක් ෆොස්ෆේට්, එප්පාවල රොක් ෆොස්ෆේට් තමයි අපි ගොඩක් සටන් කරා. අපි ගොඩක් කතා කරනවා ලංකාවේ දේවල් අගය කරන්නේ, ලංකාවේ නිෂ්පාදනය කරන්නේ, පිටරටින් ගේන අපි දැන් ඔන්න අවස්ථාවක් තියෙනවා. ලංකාවේ රොක් ෆොස්ෆේට් පාවිච්චි කරන්න ERP කියලා කියනවා අපි. ඉතින් ඒ හරහා අපි යෝජනා කරන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මේ ERP යොදලා කොම්පෝස්ට් නිෂ්පාදනය කරමු කියලා. ඒ හරහා ෆොස්ෆේට් එක මේ අපේ පස් වලට ලැබෙනවා. ඒත් එක්කම පොටෑසියම් මම හිතනවා දැනට ලංකාවේ පොටෑසියම් තමයි අර නැවෙන් ආවේ ඔබ දකින්න ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් මේක තමයි ස්වාභාවික පාෂාණයකින් ලබාගත් පොහොරක්. ඉතින් මේ පොහොර කෙලින්ම ඩස්ට් එකක් විදිහට සාමාන්‍යයෙන් අපේ මං කිව්වා වියලි අතරමැදි තෙත් වර්ෂ මේ කියන්නේ වාරි ජලයෙන් වගා කරන ගොවි මහත්තයෙකුට පොටෑසියම් ක්ලෝරයිඩ් කිලෝ 60ක් හෙක්ටයාරයකට ලැබෙනවා. කොම්පෝස්ට් කිලෝ 500ක්. ඒ වගේම මීට අමතරව පෙප්ටයිඩ් විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර තියෙන ලික්විඩ් ආකාරයේ පොහොර කිලෝ 10ක් තමයි ඒ වාරි ජලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රදේශවලට දෙන්න යෝජනා කරන්නේ. ඒ වගේම වියලි සහ අතරමැදි කලාපවල ගොවි මහත්තුරු සඳහා වර්ෂා පෝෂණයෙන් වගා කරන වර්ෂා ජලයෙන් වගා කරන අයට ඒත් කොම්පෝස්ට් 500ක්. ඒ වගේම ඊට අමතර පොටෑසියම් ක්ලෝරයිඩ් සහ අනිකුත් නයිට්‍රජන් පොහොර ලබා දෙන්න ඇත්තම මාර්ගෝපදේශ සංග්‍රහය හනුව ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා. මේකේ සමහර වෙලාවට මේ වෙලාවේදී අවශ්‍ය වෙලාවටම අපට පොහොර නොලැබෙන්න පුළුවන් විවිධ හේතු ඔයගොල්ලෝ දකින්න ඇති. කොම්පෝස්ට් පොහොර ලබා ගැනීමේදී ඒවා පරීක්ෂා කරලා ඒවල බීජ බැක්ටීරියා තියෙන හින්දා ආපහු ගැනීමේ කාලය පොඩ්ඩක් වෙනස් වුණා. ඉතින් නමුත් මං හිතන පොඩි කාලයක් ඇතුළත මේක නිරවුල් කරගන්න පුළුවන් වෙයි කියලා මම ගොවි මහත්තුරු ගොඩක් වෙලාවට අපි විශේෂයෙන්ම අපි ස්පීකර් යොදාගෙන සද්ද වාහිනී උපකරණ යොදාගෙනම ගොවි මහත්තුරු දැනුවත් කරා අර මේ ලොක්ඩවුන් නිරෝධායනය කරලා තිබ්බු කාලය තුල කොහොමද මේවා කරන්න කියලා විශේෂයෙන්ම අපි කුඹුරේ වල්පැල පාලනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. කුඹුරු කරද්දී ඒ નિયમિત කාලයම සාමාන්‍ය අපි යෝජනා කරනවා ගොඩක් වෙලාවට මේ තැටි නගුල දාලා මේ හොඳට පස පෙරලා ගන්න කියලා. පස පෙරලගෙන වතුර බැඳලා හොඳට කුණු වුණාට පස්සේ ආයසරයක් කොකු නගුල හරි රොටරි හරි දාලා හොඳට මට්ටම් කරලා ලියේදී හොඳට මට්ටම් වෙන්න ඕනේ වතුර හොඳට බැඳ ගන්න පුළුවන් විදියට. ඒ වගේම මේ වල්පැල පාලනය සඳහා નિયમિત දින 14ක් අනිවාර්යයෙන්ම වතුර බැඳලා මේ කුණු කිරීමේ කාර්ය හරියට කරන්න ඕනේ. දඩබිඩිස් වැඩ කරන්න කලින් වගේ වල් තෙල් තියෙනවා වගේ ඒ වගේ ගියොත් අපට වල් පාලනය ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම නියර අපි දන්නවා නියර හොඳට බඳින්නේ හරි දැන් ගොඩාක් කට්ටිය කුඹුරු කිරීම කියන්නේ ඊටාම ලේසි ඉක්මනින් මේ දේවල් කරගන්න මේ යාන්ත්‍රීකරණ වෙලා වගේ තියෙන. ඉතින් මම හිතනවා නියර හොඳට බඳින්න ඕනේ, නියර හොඳට සුද්ධ කරන්න ඕනේ. ඒ හරහා වල් එන්න පුළුවන්. ඒ වගේම වතුර පාලනය කරගන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ලියේදී
මට්ටම් කිරීම සහ නියමිත ක්‍රමයට වල් පාලනය කරන විදිහට කුඹුර සකසා ගැනීම තමයි ඉතාම වැදගත්. ඒ වගේම තමයි හොඳ බිත්තරවි. ඒ කියන්නේ වල් ඇත්තම ගොඩක් වෙලාවට සාමාන්‍ය වෙළඳ පොලෙන් ගන්න මේ සහතික නැති බිත්තරවි වල වල් බීජ හිම වැඩි. ගොඩක් වෙලාවට වල් ඇට තියෙන්න පුළුවන්, වල් වෙනත් වී වර්ග තියෙන්න පුළුවන්. ඉතින් මේ හොඳ බිත්තරවිත් භාවිත කරොත් අපිට මහ කන්නේ හොඳ සාර්ථක කරගන්න පුළුවන්. ඒක තමයි අපි යන්න ඕනේ. විශේෂයෙන් මේ අවස්ථාවේ තවත් දෙයක් මතක් කරන්න. තමයි අපි යෝජනා කරලා තියෙනවා පැරෂුට් තාක්ෂණයට යන්න කියලා. එතකොට වල් මර්ධනය ගොඩක් කරගන්න ලේසි. ඉතින් මේ තාක්ෂණය තමයි ගොවියෝ සෑහෙන මෙච්චර ඉල්ලුමක් තිබ්බේ නැහැ. මේ තත්ත්වයත් එක්ක ගොවි මහතුරු විශාල ප්‍රමාණයක් දැන් මේ තාක්ෂණ ඉල්ලනවා. හැබැයි අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ තැටි සුලභතාවය. ලංකාව ඇතුළත තැටි සුලභතාවය ඉතාම අඩුයි. අපි පිට රටෙන් තමයි ගෙන්නන්න ඕනේ. ලංකාවේ නිෂ්පාදකයොත් ඉන්නවා. එතම ලංකාවේ නිෂ්පාදනය කරන තැටි දැන් නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒවල මම හිතන වෙළඳ පොළට නිකුත් කරයි. ඒ හරහා ප්‍රශ්න ගන්න. ඒ වගේම මම යෝජනා කරන්න පුළුවන් නම් මැෂින් තියෙනවා. තමයි විශාල ප්‍රමාණයක් මැෂින් වලින් හිටවන්න. ඒ කියන්නේ මේ අපි තියෙනවා ගොයම් පැල සිටුවන යන්ත්‍ර. ඉතින් ඒ හරහා යන්න පුළුවන් නම් ඒ මැෂින් වලින් සිටුවීමේ කටයුතු කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් ගොඩක් වෙලාවට අතින් වී ඉහළ නෙර කැපීම වගේ දේවල්. අත්තම ගොඩක් වෙලාවට වෙන ප්‍රදේශවල කරනවා. මේ තනකොළ මේ කියන්නේ වී තියෙනවා අපේ වල් නෙල්න යන්ත්‍ර. වල් නෙල්න යන්ත්‍ර සාමාන්‍යයෙන් මේ නෙර කැපීම කියලා කියන්නේ සම්පූර්ණ වී වපුරලා සතියකින් විතර දවස් 7කින් විතර නෙර කැපීමේ මේ යන්ත්‍රය මේ ගොයම් පැල අස්සෙන් යනවා. එතකොට නෙර කැපීම වගේ ඒ කියන්නේ මේ අපිට පුළුවන් රෝ එකකට ඒ කියන්නේ පේලියෙන් පේලියට මේ ගොයම් පැල හිටුවා වගේ ලියදි මේ කියන්නේ මේ වී වගාව පවත්වාගෙන යන්න ඒ හරහා වල් මර්ධනය කරගන්න ක්‍රම වලටත් යන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි දැන් අපේ ගොවි මහතුරුන්ට දෙන්න පණිවිඩත් මේ සූදානම මම හිතන ගොවි මහතුරුන්ගේ. මම හිතනවා මේ දේවල් අර ප්‍රායෝගික තලයේ කුෂිකර්මය කරන අයට තරම් නුපුරුදු දේවලුත් නෙවෙයි. හැබැයි මේවා කොහෙන්ද අපිට අමතක වෙලා අපි මේ අර සිතර මහත්තයා කිව්වාගේ දැන් අද ටිකක් අර කාර්යබහුලතාවයත් එක්ක කුෂිකර්මයෙන්ට ඇවිල්ලා තියෙන නිසාද මේවා අමතක වෙලා තියෙන කියන ප්‍රශ්නාර්ථය තියෙන. කොහොමුණත් මේ අභියෝගය පිළිබඳව හිතට අරගෙන කටයුතු කරොත් මම හිතනවා ඔබට යම් සාර්ථකත්වයකට යන්න පුළුවන් කියලා. ඒස අපි කතා කරමු. ඊට මේ විරාමයකට ගිහිල්ලා ඔබටත් පුළුවන් අපිට කතා කරන්න 066 22 83 600 066 22 83 601 අපේ දුරකථන අංක. දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. සිස්ටර් දැන් මහකන්නේ තියෙන මේ සූදානමත් එක්ක ගොවි මහතුරු දැන් වර්ෂා ජලයෙන් වගා කරන අය වෙනම ඉන්නවා. ඒ වගේම ජලය ලබා දීලා වගා කරන ගොවි මහතුරු ඉන්නවා. දැන් අනිකුත් කන්‍යයන් දෙස බලද්දී මෙවර මහා කන්නේ කොහොමද ගොවි මහතුරුන්ගේ තියෙන උනන්දුව? එක පැත්තකින් දැන් මේ තියෙන ප්‍රායෝගික අත්දැකීමුත් එක්ක විශේෂ මේ පොහොර සම්බන්ධයෙන් කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක රජයනුත් මේක ලබා දීමක් කරන්න කටයුතු යොදනවා කියන එකත් එක්ක මොන වගේද ගොවි මහතුරු මේ සඳහා තියෙන දායකත්වය? විශේෂයෙන්ම තමයි අපි ගත්තන් පස්සේ එකක් තමයි මං කිව්වා ඉස්සල්ලාම ගොවි මහත්තුරු තමන්ගේ මේ කාබනික පොහොර ටික තමන් හදා ගන්න කියන එක. ඇත්තමයි එහෙම බහුතරයක් නෑ. සාමාන්‍යයෙන් මං හිතන විදිහට 120ක් විතර ගොවි මහත්තුරු ප්‍රමාණයක්. මේක ප්‍රශ්නේ තියෙන්නේ ෆුල් ටයිම්. ඒ කියන්නේ පූර්ණ කාලීනව ගොවිතැන යෙදිලා ඉන්න ගොවි මහත්තුරුට ප්‍රශ්නයක් නැහැ. ඇත්තමයි ඒ කට්ටිය ගොඩක් වෙලාට මේ වලට ඉන්වෝල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දායක වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ගොඩක් ගොවි මහතුරු ඉන්නවා. සාමාන්‍යයෙන් එක පාරත් අනුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම දැන් බස්නාහිරයි වයඹයි උතුරු මැදයි ගත්තාන් පස්සේ 3 ආකාරයක්. ඉතින් මේ වගේ පාර්ට් ටයිම් කරන කියන්නේ තවත් ජොබ් එකක් කරන ගමන් රැකියාවක් කරන ගමන් තමයි මේකට. ඉතින් මේ අනුව වෙනස් වෙනවා. හැබැයි දැන් ගත්තාන් පස්සේ මම අර ඉස්සරලා කිව්වේ අපිට දැන් මේ තියෙන තත්ත්ව වෙනස්. එකක් තමයි දැන් අපි කාබනික පොහොර කොහොම හරි හොයාගෙන මේවා කරත් ඇත්තමයි ගොඩක් වෙලාවට මම දැක්ක සමහර තැන්වල දැක්කා තාමත් අර කලින් ගත්ත පොහොර ටිකක් ඉතුරු වෙලා තියෙන ගොවි මහත්තුරු ටිකක් ඉන්නවා. හැබැයි ඔක්කොටම නෙවෙයි කිහිප දෙනෙක්. හැබැයි ඒ පොහොර ප්‍රමාණයත් භාවිත කරන තමන්ගේ
වගාවලට විශේෂයෙන්ම ගොඩ ගොවිතැන් වලට භාවිත කරනවා. ඒ වගේම කුඹුරු වලටත් භාවිත කරයි. ඒත් එක්කම ගොඩක් ගොවි මහත්තුරු මේ තත්ත්වයේ හින්දම කාබනික පොහොර නිෂ්පද විවිධ කාබනික තමයි එක වෙලාවකදී අපට පේරෙනවා. ඉතින් ගොවි මහත්තුරු සෑහෙන උනන්දුවක් තියෙනවා මේ මොනාහරි කාබනික පොහොරක් හදන්න ඕනි කියන එක. ඉතින් ඒත් එක්කම තමයි අපට ප්‍රශ්නේ තියෙන්නේ වල් පාලනය. මම විශේෂයෙන්ම සඳහන් කරා වල් පැල පාලනය ගැන. ඉතින් මේ වල් පැලෑටි පාලනය සම්බන්ධයෙන් අර මං කියාපු ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. තමයි සමහරලාට මෙතන අහගෙන ඉන්න අය මට බනිනවා ඇති ප්‍රායෝගික නෑ අපිට වල් තෙල් ටික තමයි ගහන්න ඕනේ. එහෙම මේ ප්‍රායෝගික නෑ කියලා. නමුත් අපි මේ තියෙන தත්ත්වයට අපි මොකද්ද කරන්න ඕනේ? ඉතින් අපි දෙපාර්තමේන්තුවක් විදියට නිලධාරීන් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදියට අපිට කරන්න තියෙන්නේ මේ தත්ත්වය යටතේ මෙන්න මෙහෙම කරොත් වල්පැල පාලනය කරන්න පුළුවන් කියන එක කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මම කිව්වා විශේෂයෙන්ම එකක් තමයි හොඳ බිත්තරවි. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බිත්තරවි ඒ වගේම සහතික බිත්තරවි තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික මේ විදිහට වගාක් මේ කියන්නේ නිෂ්පාදනය කරලා හොඳ ගුණාත්මක සහතික තියෙන බිත්තරවි තියෙනවා. ඉතින් ඒ බිත්තරවි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් හොඳම ක්‍රමය තමයි ඉතින් අපි හැමදාම මේ බිත්තරවි කියලා බිත්තරවි හොයන්න ඕනේ. සාමාන්‍ය බිත්තරවි පාවිච්චි කරාට පස්සේ කන්න 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් ගොවි මහත්තුරුන්ට තමන්ගේ එක ලියද්දක් වෙනම බිත්තරවි හදාගන්න පුළුවන් නම් මේක තමයි හොඳම ක්‍රමය. වල් අයින් කරලා ඔක්කොම හොඳට වේලලා ඒ දේවල් කරගත්තොත් ඒ බිත්තරවි කන්න 3ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මෙතෙන්ට යන්න ඕනේ. මේ වල් අයින් කරන පළවෙනි අවස්ථාව. ඊළඟ තමයි මේ අපි දන්නවා සාමාන්‍යයෙන් ලෙඩ එහෙම දැන් අර මන් දැක්ක ටීවී එකේ මේ වටේ වල් වනාත කපන්න කියනවලු මෙන්න මෙහෙමයි කියලා. තමයි මේවා ඉතින් අපි අලුතෙන් කියන්න ඕනේ නැහැ. වනාත වලින් තමයි පටන් ගන්නෙ සතුන් එන්න. ඒ කියන්නේ අපි හිතමු පත්‍ර අකුලන මේ දලඹු වගේ හානිය, ඒ වගේම කීඩ ඇවුදුරු වගේ දේවල් මෙන්න මේවා මේ වනාතවල සෙවන වැඩි ස්ථානවල කුඹුරට එතනින් තමයි ලෙඩ පටන් ගන්න. නිසුත් කෘමි වෘද පටන් ගන්න. ඉතින් මේක පුළුවන් නම් ඉතින් මෙතන මේ වනාත එලි කරන්න කියන්නේ ඒකට නැතුව මේ සම්පූර්ණ නැති කරන්නේ ඒ වලට තියෙන මේ ලෙඩ රෝග කෘමි සත්තු වෙන හානි අවම කරන්න කරන ක්‍රමවේදයක්. ඉතින් ඒක ගොඩක් වෙලාට අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ ඒවලම ට්‍රැක්ටරේ හානවා ඒවලම වී ටික ගහනවා ආපහු ඇවිල්ලා ටීවී බලනවා. ඉතින් මේ තමයි අපි දැන් මෙතන සමහරලාට තරක් කරයි මෙහෙම මේ කියනවා කියලා. මම ඒ කියන්නේ මමත් ප්‍රායෝගිකව වැඩ කරන හින්දා අපිත් දන්නවා. ඉතින් මේක මහන්සි වෙන්න ඕනේ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් නම් එහෙම වනාන්තරික එළකර අපිට අපි try කරන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. අපේ මේ ස්වාභාවික සතුරුනුත් ඉන්නවා. මේ සත්තු විනාශ කරන ස්වාභාවික සතුරුනුත් ඉන්නවා. අහිතකර සත්තුත් ඉන්නවා. එතකොට හිතකර සත්තුයි අහිතකර සත්තුයි සටන් කරනවා. සටන් කරලා දැන් හිතකර සත්තු දැන් අපි මේ වෙනකන් කරේ වල් තෙල් ගහනවා. ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා. මම මෙතන අහගෙන ඉන්න හොඳ ගොවි මහත්තුරු දන්නවා ඇති. හොඳට වැඩ කරන හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරන හොඳ කතා කරන මේ ගොවි මහත්තුරු ඉන්නවනම් දුඹුරු පැල කීඩ හානිය විශේෂයෙන්ම එන්නේ අපි වල් තෙල් වැඩියෙන් පාවිච්චි කරන කුඹුරු නැත්නම් තවත් කෘමි හානියකට එක්කෝ මයිට්ස්ලට නැත්නම් ඒ කියන්නේ විශේෂයෙන්ම කුඩීත්වට වගේ කට්ටියට ඒ වගේම පැලමැක්කට වගේ සත්වයකට තෙල් ගහපු කුඹුරු වල තමයි දුඹුරු පැල කීඩ හානිය එන්නේ. ඇයි මේ? අපේ ස්වාභාවික සතුරු මරණ හින්දා. හිතකර සත්තු මරණ හින්දා. ඒ හින්දා සටන් කරන්න විදියක් නැහැ. අපිට පුළුවන් නම් මෙහෙම මොනාහරි ක්‍රම යොදාගෙන දැන් අර මම ඊයේම තමයි ඒ නිවුස් එකක් දැක්කේ. මේ එක්කෙනෙක් කවුරු හරි ඒකේ තියෙනවා ඉපල් අදින්න කියලා. තමයි ඒකෙන් පරණ ක්‍රමයක්. මේක තමයි අර කොළහ කොළන දලඹු වගේ අර දීපලක් මෙහෙම ඇදගෙන යද්දී කුඹුරේ ඇදගෙන යද්දී කොළහ කොළන දලඹු එහෙම ඉන්නවනම් ඒ කොළේ දිගහැරෙනවා. දිගහැරුණාන් පස්සේ දලඹුව වැටෙනවා. ඒක පාලන කරන පොඩි ක්‍රමයක්. ඉතින් මේ වලෙම අපි තමයි සමහරලාට ඒක කරන්න පුළුවන් අවස්ථාව දැක්ක ගමන් කුඹුරට යනවනම් නිතර යනවනම් බලනවනම් වතුර මට්ටම් බලනවනම් මේ කුඹුර ගැන පොඩ්ඩක් බැහැලා මේ සත්තු මොනුන්ද ඉන්නේ හිතකර සත්තු කොච්චරක් ඉන්නවද අහිතකර සත්තු කොච්චරක් ඉන්නවද ගොයම් පැලේට මොනවා හරි දෙයක් තියෙනවද එක ස්ථාන කිහිපයක් තෝරගෙන මේ ස්ථානවල තොරතුරු ගන්නවනම් කොලේක හරි ලියා ගන්නවනම් අපි දැන් මම තායිලන්තේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ තායිලන්තේ ඉතින් ඇත්තම මට හම්බුණා වියට්නාමේ මේ ශිෂ්‍යෙක්. ඉතින් එයා කිව්වා එයාගේ ගොවියෝ
කම්මැලි නෑ. නිතරම මේ ස්ටඩි කරනවා. ඒ කියන්නේ මේ කුඹුරේ හැම තැනම නැත්තම් අපි කියලා දීලා තියෙනවා. IPM කියන්නේ ඕකට. ඒකාබද්ධ පරිබෝධ පාලනය කියලා අපි කුසකර්ම දෙපාර්තමේන්තුව උගන්වන්නේ ඕකට. ඉතින් මේවා අපි දන්නවා ඒකාබද්ධ පරිබෝධ පාලනය යායක් කරලා ඊළඟ යායට යද්දී ඒ යායේදී ඒ කරන අවස්ථාවේදී කිමිකල් ගහන්න නැතුව කොහොම හරි බේරගෙන මේ දේවල් තොරතුරු ඉගෙන ගන්නවා. හැබැයි ආයසරයක් අපි වෙන යායකට ගිය ගමන් අර ආයසරයක් පරණ ක්‍රමයට මේක තමයි රටේ ගොවි මහත්තුරුන්ගේ තත්ත්වය. ඉතින් මං හිතනවා දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම නිකම් කරන්න බෑ. විවිධ දේවල් අනුගමනය කරන්න ඕනේ. එකක් අපිට පුංචි වෙලාවක් දෙන්න සිසිර මහත්තයා මේ පැය පුවත් ප්‍රකාශයට යන පස්සේ අපි කතා කරමු. පෙරවරු 9යි විනාඩි 1යි දැන් වෙලාව. දැයි අනාගතය අස්වද්දන්නට දිරි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයම් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහත්මයාත් එක්කයි අපි කතා කරමින් ඉන්නේ. අපි අර පැය පුවත් ප්‍රකාශයට යන්න ඉස්සෙල්ලා ඔබ කතා කරපු තැනට යමු, නවත්තපු තැනට. මම කියාගෙන හිටියේ. ඉතින් ඇත්තමයි මෙතන අර මේ මං කියන්නේ තාක්ෂණයේ ගොවි මහත්තුරු දන්නවා මේක. මේකට දැන් අපි හුරු වෙලා තියෙන ක්‍රමවේදයට නිතරම යන්න තමයි බලන්නේ. අපි හිතමු අපි දන්නවා සතෙක් විශේෂයෙන්ම හැමදාම කුඹුරට ගිහින් හැමදාම නැතුව සතේකට තුන් පාරක්වත් කුඹුරට ගිහින් මේ හරියට පරීක්ෂා කරනවා. ගහ මුල පරීක්ෂා කරනවා. කොහොමද මොනවාද ඉන්න සත්තු මොනවාද තියෙන තත්ත්වය ඒවා මම පරීක්ෂා කරනවා නම් ඇත්තම මේව දේවල් බලක්ව ගන්න පුළුවන් අපිට. දැන් අපි දන්නවා ගොඩක් අපි හිතමු ආයසරයක් ගොඩක් ගොවි මහතුරු දන්න කීඩහානිය පිලිසිලා වැටෙනකන් දන්නේ නැහැනේ. අපි හැමදාම ගොවි මහතුරු කුඹුරට යනවා කියලා කියනවා. හැමදාම කුඹුරේ ඉන්නවා කියලා කියනවා. නමුත් අපි කරන්නේ නියර දිගේ ගිහින් වතුර ටික බලනවා. වතුර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මොනවා හරි දෙයක් කරනවා. ආපහු ගොඩක් ගොවි මහතුරු එහෙම. ඉතින් පිලිස්සලා කීඩහානිය පිලිස්සලා එනකම්ම දන්නේ. ඇයි අපි කුඹුරට බැහැලා නැහැ. ඒ වගේ තමයි අර ඉපනැල් මේ ඉපලක් අදින කතාව මම අර මතක් කරේ ඊයේ ටීවී එකේ කියපු. ඉතින් විශේෂයෙන්ම මේ පොඩි ප්‍රමාණයක් නම් මේ සමහරලාට අපි දන්නවා ලෙඩක් කෙනකොට එක තැනකින් දෙකකින් තමයි එන්න පටන් ගන්න. එතනින්ම ඒ කිමිකල් එකක් ගහන්න නැතුව. ඒ වගේ භෞතික ක්‍රමයක් උපයෝගී කරගත්තොත් එතනින් ඉවරයි වැඩේ. ඉතින් ඒකයි ඒ කියන්නේ නැතුව මේ කුඹුර සම්පූර්ණ වැපුරුණාට පස්සේ පැතිරලා ගියාට පස්සේ ඉපල් ඇදලා ඉන්න බෑ. ඒක ඇත්ත. නමුත් එහෙම යෝජනා කරන්නේ ඒ වගේ පොඩි තැනකින් ආව ගමන් අපි හරිය නිරීක්ෂණයක් කරලා තියෙනවා නම් අධ්‍යයනයක් කරගෙන යනවා. ඉතින් මම හිතනවා මේ රසායනික පොහොර නෑ, තෙල් නෑ, බල් තෙල් නෑ කියලා අපි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් හැබැයි මේ හැම එකටම උත්තරයක් තියෙනවා. අපි එතෙන්ට අපි හොඳ ක්‍රමවේද අනුගමනය කරොත් අපි හැම එකක්ම ලක්ව ගන්න පුළුවන්. එකක් තමයි අපි විශේෂයෙන්ම දැන් ගොඩක් වෙලාවට අපි විවිධ දේවල් දැන් යෝජනා කරලා තියෙනවා. කොම්පෝස්ට් තේ එක ගහන්න කියලා. ඉතින් අත්තම මේ කොම්පෝස්ට් තේ කියන්නේ ඊටාම හරි සරල විදියට හදන්න පුළුවන් වැඩසටහන. අපි විශේෂයෙන් මම ඉස්සරහට විස්තර කරන්නම් වයම් පළාත් තුල කොම්පෝස්ට් තේ හදන්න විශාල බැරල් ප්‍රමාණයක් අපි නොමිලේ දෙන්න. මේ පාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපෘති හරහා නොමිලේ ලබා දෙන්න ලෝක බැංකුව ව්‍යාපෘතියක් මේවා කරලා සැලසුම් කරගෙන යනවා. ඒ වගේ මේ ඒක දෙයක් මහා දෙයක් නෙවෙයි මේ කොම්පෝස්ට් එකයි. ඉතින් මේ කොම්පෝස්ට් තේ ටිකක් හදලා. ඒ කියන්නේ කොම්පෝස්ට් කිලෝ 2ක් ඇති අපිට මේ තේ එක හදාගන්න. මේ දේ හදාගෙන මේ කුඹුරට ගහන්න පුළුවන් නම් මේ කුඹුරේ ගොඩාක් වෙලාවට කෘමි හානි අඩු කරගන්න පුළුවන්. අස්සන්න වැඩි කරගන්න පුළුවන්. මල් පීපේ වැඩි කරගන්න පුළුවන්. මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපි මම හිතන්නේ අපි දැන් ගොඩක් වෙලාවට විවිධ වෙළඳ නම් වලින් තියෙන ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා බූස්ටිං ඒවා තියෙනවා. ඒ විවිධ මේ හෝමෝන යොදා ගන්නවා. ඉතින් මේවා මම විවේචනය කරන්නේ නැහැ. ඒවල ප්‍රතිඵල තියෙන අය ඉන්නවා. නමුත් අපිට පුළුවන් මේ වගේ ලේසි කරන්න පුළුවන් දේවල් අපිට හදලා මේ කුඹුරට යොදා ගන්නවා නම් මේ කුඹුරේ තියෙන ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන්. වගාවේ තියෙන ප්‍රශ්න අඩු කරගන්න. හැබැයි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මෙතන ඉන්න සමහරවල් ගොම මූ කැප කරලාද කියලා. ඇත්තම අපි කැප කරලා තියෙනවා. මම ඔබතුමාලට කිව්වා මම කොරෝනා දවස්වලත් රටන වහපු දවස්වලත් හැමදාම වැඩ කරගෙන මේ රටේ අපේ තියෙන ප්‍රශ්න වලට ගොවි මහත්තුරුන්ට උත්තර දෙන්න මොනවා හරි ක්‍රමයකින් උදව් කරන්න ඕනේ. හින්දා තමයි අපි එහෙම මේවා කරේ. ඇත්තම අපි තාම ඉගෙන ගන්නවා. ගොවි මහත්තුරු අපි දන්නා විවිධ පරීක්ෂණ වර්ග කරනවා. අපි දැකලා තියෙනවා මේ සමහර සාර්ථක ගොවි මහත්තුරු විවිධ ක්‍රම පාවිච්චි කරලා මේකට පිළියම් හොයමින් තිනවා. ඉතින් මම හිතනවා අපි එතෙන්ට යන්න වෙයි. එහෙම වුණොත් අපිට මේ කෘමි හානි
ඒ වගේම වල් පැල මර්ධනය කරගන්න දේවල් යන්න පුළුවන්. විශේෂයෙන් මම ඉස්සෙල්ලා මතක් කරා යන්ත්‍රයෙන් පැල සිටුවීම. ඉතින් තමයි යන්ත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. වෙන දැන් අපි මම හිතනවා අපි දෙන්න සාකච්ඡා කරා අනුරුද්ධ මහත්තයත් එක්ක. තමයි මේ දැන් ගොඩක් වෙලාවට අපිට වෙලාව නැත්නම් අපි ඉස්සරහයිදී හදාගන්න වෙයි මේ වගේ කුලියට දෙන. අපි දන්නවනේ කපණ්ඩ මේ භූතයෝ ඒ කට්ටිය අපි කුලියට ගන්නවනේ. ඒ වගේ අපටත් පුළුවන් නම් පැරසුට් ඇටි විසුරවන්න. ඒ කියන්නේ එයා පැරසුට් වල වී වගාව පැල හදලා පැල විසුරවලා දෙන්න සල්ලි ගණන් දෙන්න. එතකොට අපි හදා ඉන්න දෙයක් නැහැ, පැල හදන්න දෙයක් නැහැ, තැටි හොයා ඉන්න ඕනේ නැහැ. එයා තමයි ඔක්කොම මේ බිස්නස් එක කරන්නේ. ඉතින් ඒ වගේ රටවල් තියෙනවා ගොඩක් වෙලාවට. අපි දැක්කා ජපානයේ වගේ රටවල් ඒ වගේ දේවල් පාවිච්චි කරන විශේෂයෙන්ම. ඉතින් අපිට පුළුවන් නම් මේ මැෂින් එකකින් හදන එකත් ජපානයේ එහෙමයි. ඒකට ඕඩර් එක දුන්නාන් පස්සේ ඒ ඕඩර් එක මෙන්න මේ වී වර්ගයෙන් මේ ප්‍රභේදයෙන් මට මේ මෙච්චර අක්කර ප්‍රමාණයක් මේ වපුරලා දෙන්න කියලා, විශේෂයෙන්ම පැල හිටවලා දෙන්න කියලා. ඉතින් මේ ඇත්තම මේවා මේ ඔන්ලයින් තාක්ෂණයෙන් දැන් ගොඩක් වෙලාට ලංකාවෙත් ඔන්ලයින් පාවිච්චි කරනවා. ඉතින් ඔන්ලයින් බුක් කරලා පේ කරනවා. දැන් අපේ ළමයිට මේ ගෙවන්නේ අපි ඒ වගේ කොටසක් ගෙවනවා මේ කාඩ් එක හරහා හරි ක්‍රමවේදකින් බැංකුවේ ගෙවුවට පස්සේ එයා මේවා කරලා හරි වෙලාවට මෙන්න මේ දවසේ එනවා මේ ටයිම් එකට එනවා කිව්වන් පස්සේ කුඹුරට ඇවිල්ලා කුඹුර සම්පූර්ණ මේ වගාව පිහිටවල එයා යනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපි පොළඹවන ඇත්ත විශේෂයෙන් වයඹ මම විශේෂයෙන් මේ වැඩසටහන් ගැන විශේෂ අවධානයක් යොමු මේ වගේ ව්‍යවසායක අලුත් ව්‍යවසායකයෝ එන්න කියලා අපි වැඩසටහනක් කරගෙන යනවා. මේ වගේ ව්‍යවසායකයන්ට අපි සහන ලබා දෙන්න ලබන අවුරුද්දේ විශේෂයෙන්ම මැෂින් ඒ වගේ දේවල් ලබා දීලා මේ ව්‍යවසායකයෝ දියුණු කරන තත්යකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට යන්න වෙයි අපට. කාලේ නැති ගොවි මහත්තුරුන්ට වෙනත් රැකියාවක් කරන ගොවි මහත්තුරුන්ට ඒ වගේ දේවල් වලට යන්න වෙයි. එහෙම වුණොත් අපට හොඳ දෙයක් කරනවා. විශේෂයෙන්ම පැරසුට් ඇටිත් මම හිතනවා ළඟදීම ගොවි මහත්තුරු අතර පත් වෙමින් පවතිනවා. රටේ තියෙන තත්ත්වයට එක්ක පිට රටින්ගේ පැරසුට් ඇටි හෝ ලංකාවේ පැරසුට් ඇටි තමයි ලංකාවේ නිෂ්පාදනය කරගෙන යනවා මේ තැටි. මම හිතනවා අපිට මේ පැරසුට් තාක්ෂණය තමයි හොඳම තාක්ෂණය. අපට අස්සන්න වැඩි කරගන්නත් පුළුවන්, කෘමි හානි අඩු කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම වල් පාලනය හොඳම වල් පාලනයක් කරගන්න මේ පැරසුට් ඇටි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වලට අපි යන්න වෙයි. එහෙම වුණොත් අපේ රටේ ලොකු වෙනසකට මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශේෂයෙන් වී වගාව ශාස්ත්‍රයේ ලොකු වෙනසකට අපිට යන්න පුළුවන්. ඒත් එක්කම ලොකු වෙනස කියන්නේ අපි ලබා ගන්න අස්සන්න තවත් වැඩි කරගන්න පුළුවන් වෙයි මේ තාක්ෂණත් එක්ක. සිසිර මහත්තයා දැන් අනිත් එක තමයි දැන් මේ ප්‍රායෝගිකව මේ දේවල් වලට මිනිස්සු යොමු වීමේ ගැටලුවකුත් නැහැ. නමුත් අර ඔබ කිව්වාගේ මේවා නිසි අවධානයෙන් ඕන් කරනවාද කියන ප්‍රශ්නාර්ථය තියෙන්නේ. දැන් අර ඔබ කිව්වා මේ අනිත් එක තමයි මේක ප්‍රතිඵල ගන්න පුළුවන් මේ හරියට මේවා ක්‍රියාත්මක කරනවා නම් කියලා. දැන් කාබනික පොහොර වුණත් නැත්නම් දියර පොහොර වුණත් නැත්නම් යම්කිසි අපි කෘමිහානියක් ආවට පස්සේ අර නිරීක්ෂණය කියන එක හැම වෙලේම නිරීක්ෂණය කියන එක වැදගත් කියන එක. දැන් හිදී හඳුනා ගැනීම තුලින් යම්කිසි ආකාරයකින් තවත් කෙනෙකුගේ උපදේශයක් මගින් හරි මේක වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්. දැන් මේ කාරණයක් එක්ක අනාගතයේදී අපි දැන් මේ කන්නේ මහා කන්නේම මේක ජය ගන්න බැරි වේවි. සමහරට අභියෝගයක් තියෙයි. අපිට කන්න කීපයක් ඉස්සරහට යන්න වෙයි. දැන් මේ තත්වයෙන් ගියත් එහෙම පොළව යම් කිසි ආකාරයකින් මේකට සකස් වෙයි නේද? අපි මේ දරන උත්සාහයට වඩා යම් කිසි ආකාරයකින් තව කන්න දෙක තුනකින් පොළොව මීට වඩා යම් ආකාරයකින් මේ අපි කතා කරන කෘෂිකර්මාන්තයට යන්න උචිතතාවයක් තියෙයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඇත්තම මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මම ඉස්සෙල්ලා කිව්වා අපේ පොළව ගත්තාන් පස්සේ විශේෂයෙන්ම එකක් තමයි මේ පසර විශාල වශයෙන් අපි පසේ වගා කරනවා, වගාවෙන් අස්සන්න ගන්නවා. එතකොට මේ පොළවේ තියෙන පෝෂක තමයි අපි අයින් කරන්නේ. ඒ පෝෂක තමයි රසායනික විදිහට අපි දෙන්නේ. ඉතින් අපට පුළුවන් නම් අපි දෙන මේ කාබනික පොහොර හින්දාම මේ පසේ වයනය විශේෂයෙන්ම අපි දන්නවා පසක් දියුණු වෙන්න. අපි දන්නවා ගොඩක් වෙලාවට මේ පසකට රඳවා ගන්න පෝෂණ රඳවා ගන්න ගතිය වැඩි වෙනවා. ඒ වගේම ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම වාතනය මේ තුන ඇත්තම විශේෂයෙන්ම ලබා දෙන. එතකොට වාතනය හරහා මුල් වර්ධනය වැඩි වෙනවා. ජලය රඳවා ගැනීම තබාගෙන අපි දන්නවා කුඹුරු පසක් ගත්තාන් පස්සේ කුඹුර හරි ගොඩබිම හරි අපිට මේ සාමාන්‍යයෙන් රසායනික පොහොර විතරක්ම දාලා වගා කරන ඉක්මනින් ජලය අවශ්‍යයි. ඉක්මනින්ම මැලවෙනවා.
ඉතින් අපිට පුළුවන් නම් මේ අපිට මේ தත්ත්වය වැඩි දියුණු කරගන්න මේ ජල අවශ්‍යතාවය අඩු කරගන්න පුළුවන්. එතකොට ජල අවශ්‍යතාවය අඩුයි කියන්නේ වතුරින්ද දෙන අර මේ ට්‍රෙස්ට් එක ඒ කියන්නේ ට්‍රෙස් එක කියන්නේ මේකට තියෙන මේ සාකයට තියෙන බලපෑම හානිකර බලපෑම වතුර අවමහින්ද වතුර අඩු වෙනකොට එනවනේ බලපෑම. ඒ බලපෑම අඩු කරගන්න පුළුවන්. එතකොට මේ අඩු කරගන්න පුළුවන් කියන්නේ ශාක හොඳට වගා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අතෙන් පස්සේ ගත්තන් පස්සේ සුද්ධජීවීන් විශේෂයෙන්ම අපි දන්නවා සුද්ධජීවීන් විශාල කාර්යභාරයක් කරන. එතකොට මේ වයනේ දියුණු වීමත් එක්ක මේ කාබනික පොහොර වැඩි වීමත් එක්ක සුද්ධජීවීන් වැඩි වෙනවා. හිතකර සුද්ධජීවීන්. එතකොට මේ හින්දාම සමහරවිට ගැඩවිලන් වෙන්න පුළුවන්. නැත්නම් තවත් සුද්ධජීවීන් වෙන්න පුළුවන්. මේ සුද්ධජීවී හින්දා මුල් වර්ධනය කරගන්න මේ හැකියාව පවතිනවා. ඉතින් ඇත්තමයි ඒක තමයි වැඩියෙන්ම වැදගත්නේ. මේක මම හිතනවා ගොවි මහත්තයෝ හොඳටම දන්නවා. මේක ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සියලු හැකියාවන් තියෙනවා. නමුත් අපේ ඝර්මකරාපික රටක් විදිහට කොම්පෝස් ඉක්මනින් දිරවනවා. දිරීමපත් වෙන නිසා දිගින් දිගටම මේ කාබනික පොහොර යෙදීම ඉතා අවශ්‍යයි. එහෙම වුණොත් අපිට මේ පස දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒත් ගොඩක් වෙලාට මං අහලා තියෙනවා මේ සමහර ඒත් ඒ ටීවී එකේම දැක්කේ මෙහෙම කාබනික පොහොර දාන්න ගියොත් කුඹුරු ගොඩ වෙනවනේ කියලා. තමයි එහෙම වෙන්නේ නැහැ. ඉක්මනින් දිරනවා අපේ රටවල් වල ඉක්මනින් දිරාපත් වෙලා ශාකයට මේවා වෙන මේ කොම්පෝස් අවස්ථාවේ දිගින් දිගටම අපට දාන්න පුළුවන් මේ දිරීමේ හැකියාව හින්දා. ඉතින් මේක තමයි தত্ত্বය පස දියුණු වීම සම්බන්ධ. විශේෂයෙන්ම ගත්තන් පස්සේ අපි විවිධ කොම්පෝස් වර්ග ඒ කියන්නේ මේ දියර පොහොර මම කතා කරලා තියෙනවා. මේ මෙතනටම ඇවිල්ලා කතා කරලා තියෙනවා. කොම්පෝස් හදන ක්‍රම ඒවා මේවා ගොඩාක් තියෙනවා. ඒ වගේම දියර පොහොර හදන විවිධ ක්‍රම තියෙනවා කියලා. ඉතින් මම හිතනවා ඉතින් මේවා දැනගෙන අපි කොච්චර මේවා කරත් ඒවා මම නම් කියන්නේ අත්හදා බලන්න කරලා බලන්න කොහොමද තත්ත්වය කියලා. දැන් මම දැක්කා එක ගොවි නෝන කෙනෙක් එයා මල් හදනවා. ඉතින් එයා මේ කෙසෙල් පොතු. ඉතින් කෙසෙල් පොතු වලින් තමයි මේ මල් වලට සම්පූර්ණයෙන්ම මල් පිපීම සඳහා මේ එයා දියර පොහොරේ හදලා තිබ්බේ. ඉතින් හරි ලේසියෙන් හදලා තිබ්බා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලොකු පියන තියෙන ලොකු බෝතලයක් අපි පාවිච්චි කරන්න පුළුවන්. ප්ලාස්ටික් හරි වීදුරු හරි. එතකොට මේ සිවියුම් කපාගත්ත මේ කෙසෙල් පොතු මේ වතුර දාලා මේකට ඕනනම් අපිට දාන්න පුළුවන් හකුරු හරි සීනි හරි එහෙම දාලා නැත්නම් මොනවත් දාන්නෙත් නැතුව වහලා සති දෙකක් විතර තියලා ඊපස්සේ ආපහු පෙරලා ඕනනම් බ්ලෙන්ඩ් කරලා පෙරලා බෝගෝලට දාන්න පුළුවන්. විශේෂයෙන් මල් පිපීම සඳහා පොටෑසියම් විශාල ප්‍රමාණයක් මේ දියර පොහොරේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මම එතුමියකින් ඇහුවා ඔයා පාවිච්චි කරනවාද? දෙයක් තමයි මේ වෙනකන් අපි දියර පොහොර පාවිච්චි කරා විවිධ දේවල්. නමුත් මේ වෙළඳ පොලේ ගණන් වැඩි. අපි මෙන්න මේ වගේ දෙයක් උත්සාහ කරා කියලා. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් ඕන තරම් දැනට වෙළඳ පොලේ නැතුව ගොඩාක් සංසරණය වෙනවා මාධ්‍ය හරහා. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය මේ වගේ මාධ්‍ය හරහා. ඉතින් අපිට පුළුවන් නම් ඉතින් ඒ වගේ දේවල් කරන්න මම හිතන විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මේ දේවල් මේ පෝෂණය සපය ගන්න ක්‍රම. විශේෂයෙන් මම අර කිව්වා පණුවන් හදන ක්‍රම. ඉතින් ඒ වගේ දේවල් වලට ගිහින් පණුදියර නිෂ්පාදනය වේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට ගියොත් අපිට ගොඩාක් කලාවට පෝෂණය සපයන්න මේ ශාකවලට පුළුවන් වෙයි කියලා. ඉතින් විවිධ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. විශේෂයෙන්ම දැන් ඇත්තම විශාල සතුටක් තියෙනවා. අපි මම මේ අපේ මං ඉස්සරහදී කතා කරන්නම් කියලා කිව්වා විවිධ ව්‍යාපෘති හරහා. එතකොට මේ නිෂ්පාදකයෝ දිරිගැන්විලා තියෙනවා දැන්. ඉතින් ඒක වෙනම කර්මාන්තයක් දැන් බිහි වෙමින් පවතිනවා. ගොඩක් වෙලාවට ගොඩක් කම්පැනි අපි ගොඩක් වෙලාවට මම දන්න සමහර නිෂ්පාදකයන් ඉන්නවා බීජ නිෂ්පාදනය කරන අය. ඒ කට්ටිය දැන් අලුතෙන් කොම්පෝස්ට් දියර හදන්න ඒ වගේම විශේෂයෙන් විවිධ කොම්පෝස් වර්ග ඒ වගේම විවිධ කොම්පෝස් මේ අපි මේ ග්‍රැනියුලස් ඒ කියන්නේ කැට පොහොර ඒ වගේ දේවල් නිෂ්පාදනය කරන්න පෙළඹිලා තියෙනවා. ඒ කට්ටිය විවිධ දේවල් තමයි දැන් අලුත්ම දැන් ගොඩක් වෙලාට මේ රටේ ගොඩක් වෙලාට රට නිෂ්පාදන ගේන්න බැරි මැෂින් එහෙම යන්ත්‍රෝපකරණ ගේන්න අපහසුතාවයක් තියෙන මේ තියෙන තත්ත්වය හරහා මේ හින්දා ගොවි මහත්තුරු ඒ වගේ නිෂ්පාදනයන් පෙළඹිලා තියෙනවා තමන්ම හදන්න. මම දැක්ක මේ ළඟදී ගොඩක් වෙලාට පණුදියර නෙවෙයි මේ මාළු මේ නිෂ්පාදකයෙක් පිස්ටොනික් නිෂ්පාදකයෙක් වාරිපොල කලාපේ
ඉතින් එතුමා මේ තව ඒ ගමේම ඉන්න මේ එයා පෙන්නලා තියෙන මේ වගේ මැෂින් එකක් තමයි මට හදා ගන්න ඕනේ කියලා. ඉතින් එයා කිව්වා මට 70000යි ගියේ මේ මැෂින් එක හදන්න. ඇත්තම අපි ගේ මැෂින් එකක් ගෙනාව නම් ලක්ෂ 4ක් විතර එනවා. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ් එකකට ගිහින් තියෙනවා. දැන් අදත් මම වාහනයේදී අපේ නිලධාරියෙක් එක්ක කතා කරා. ඉතින් එතුමලා හදනවා මේ ග්‍රැනියුල හදන පොහොර මේ කොම්පෝස්ට් ග්‍රැනියුල හදන ඒ කියන්නේ කැට හදන මැෂින් එකක් හදනවා දැන්. ඉතින් මේ වගේ දේවල් හදන අපි දැන් ඊයේ පෙරද තවත් ඒත් කලාපයකට ගියන් පස්සේ ඒ කලාපේ දඹදිනිය කලාපේ ඉතින් එතන ඉන්න ගමේම ඉන්න කම්මල් කට්ටිය එකතු වෙලා ටැටරේට කපල් කරන මල්ටි චොපර් එකක් හදලා දෙනවා. ඉතින් මේවා තමයි ගොඩක් වෙලාවට අපි ඇත්තම දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. මේ රටේ නිෂ්පාදකයන් මැෂින් හදන අය ඉතින් මේවා තමයි අපි එකතු කරගන්න. මම හිතන්නේ රජයේ වැඩපිළිවෙලක් යන්න වේ. මම යෝජනා කරනවා. විශේෂයෙන් මම මතක් කරන මේ ගැන කතාත් කරලා තියෙනවා. මේ වගේ මැෂින් හදන අය විවිධ උපකරණ හදන අය දැන් මේවල තත්ත්ව පාලනයට මේ කට්ටියට තවත් පොඩ්ඩක් දැනුම දීලා මේව සහතිකකරණයට ගිහින් ඒ වගේම අපේ තියෙන සහතිකකරණ ගොවිපල් යාන්ත්‍රික මේ පරීක්ෂණ මධ්‍යස්ථානය ඒ වගේම නර්ඩ් එක ජාතික පරීක්ෂණ සභාව ඒ වගේ දේවල් හරහා මේ යන්ත්‍ර වලට නියමිත තත්ත්ව සහතික ඒ යන්ත්‍ර වල ගුණාත්මය වැඩි කරන වැඩපිළිවෙලක් ගිහින් කරොත් අපට මම හිතනවා හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. හොඳ නිෂ්පාදන යන්ත්‍ර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න වෙයි. දේශීයත්වයට යම්කිසි නැඹුරුවක් වෙන මේ ආර්ථිකයකට යමින් පවතින. මම ඇත්තම මේ දැක්කේ ඒවා කිව්වේ ඔබ අවශ්‍ය නම් මම ඒ සම්බන්ධ කරන මේ යන්න ගිහින් බලන්න පුළුවන් හිටම්. ඉතින් මේ වගේ විවිධ මැෂින් ඇත්තම මේ මම ළඟදී මම දැක්කා එක ගොවි මහත්තයෙක් හදලා තියෙනවා බීජ වප්කරයක්. මේ PVC බටයක් පාවිච්චි කරලා ලොකු අඟල් 4 බටයක් පාවිච්චි කරලා බීජ වප්කරයක්. ඉතින් එයා හදලා විතරක් නෙවෙයි එයාගේ කුඹුරට දාලා මට පෙන්වුවා මේ පැලවෙලා තියෙන විදිහ. ඉතින් මම විශේෂයෙන්ම සතුටු වුණා. විශේෂයෙන් මමත් යාන්ත්‍රික මේ ගොවිපල් යාන්ත්‍රික මේ අභ්‍යාස මධ්‍යස්ථානයේ අනුරාධපුර අවුරුදු 7ක් සේවය කරපු මේ නිලධාරියෙක් විදියට ඇත්තම මම සතුටු වෙනවා මේ වගේ හැකියාවන් අපි ඉස්සරහට යන එක දැන් ඒ වගේ පෙළඹීමක් දැන් ඇවිල්ලා තියෙනවා අපේ ගොවි මහතුරු අතේ. මේක තමයි වෙන්න ඕන හොඳම අවස්ථාව. ඉතින් අපි මේ කාබනික කුෂිකර්මය කියනකොට මේ පොහොර මේ කාබනික පොහොර දානවා කියලා මේ එතෙන්ට ගිහින් තියෙන නමුත් මේ යම්කිසි ප්‍රශ්න තියෙනවා එතන මේ මම විශේෂයෙන් මතක් කරන. හැබැයි අපි අලුත් තැනකට අපේ කුෂිකර්ම ශාස්ත්‍රයේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ හැම තැනකටම යන්න හැකියාවක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වැදගත් තැන. අපි එතෙන්ට අගය කරමු. ඒක පෝෂණය කරන්න කටයුතු කරමු. තියෙන ගැටලුව අවම කරගන්න කටයුතු කරමු කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අපි ගීතම විරාමයකට යමු. පෙරවරු 9යි විනාඩි 22යි දැන් වෙලාව. දැයි අනාගතය අස්වද්දන්නට දිරි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. දැන් සිසිර මහත්තයා මේ අපි සාමාන්‍යයෙන් කියනවනේ කොම්පෝස්ට් හදන්න පුළුවන් නම් දියර පොහොර හදන්න එහෙම නැතිනම් තමන්ගේ වගාවට අවශ්‍ය කරන මේ සියලු දේ සම්පාදනය කරගන්න තමන්ටම පුළුවන් නම් ඒක වඩා හොඳයි කියලා ඒක කියලා දෙනවා වෙන්නත් පුළුවන් මේ වගේ වැඩසටහන් හරහා විවිධ සමාජ මාධ්‍යයේ තියෙන අවකාශයන් හරහා හෝ වෙන පුහුණු ක්‍රම උපයෝගී කරගෙන මේවා කියලා දෙනවා. නමුත් ගොවි මහත්වරුන්ට මේවා යම්කිසි ආකාරයකින් ප්‍රායෝගිකව තමන් ගිහිල්ලා නිෂ්පාදනය කරනකොට ඒ වගේ ගුණාත්මය පිළිබඳව කොහොමද හරියටම සහතිකයක් ලබා ගන්න? මේක ඇත්තටම ඵලදායීතාවයක් තියනවාද? ඒක පරීක්ෂා කරගන්න තැනක් තියනවාද? ඒ පිළිබඳව යම් ආකාරයකට ඊට පස්සේ මේක සොයා බැලීමක් කරන්න කවුරු හරි ඉන්නවද කියන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මේ මහා පරිමාණ නැති වුණත් එදින්දා අපේ ගෙවත්ත වගා කරන කෙනෙකුට වෙන්න පුළුවන්. නැත්නම් Tamanගේ එක කුඹුරක් වගා කරන ගොවි මහත්තයෙකුට වෙන්න පුළුවන්. මේකල ඉතා වැදගත් වෙයි කොහොමද? අතන එහෙම ක්‍රමවේදයක් හැදිලා තියෙනවද? පසුබිම. විශේෂයෙන්ම ඇත්තම හොඳ ප්‍රශ්නයක් මට යොමු කරේ. එකක් තමයි අපේ ගොවි මහතුරු කියන්නේ අපට හදාගන්න අපි හිතමු තමන්ගේ ගෙවත්තට පාවිච්චි කරන්න, ඒ වගේම තමන්ගේ කුඹුරට පාවිච්චි කරන්න කොම්පෝස්ට් හරි මොනවා හරි දියර පොහොර හදනවා නම් විශේෂයෙන්ම තමයි ඒකට මම හිතන්නේ මේ ඒකට පරීක්ෂණ කරලා ඒකේ තියෙන සංයුක්තිය බලලා ඒවම පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා. මම හිතන්නේ ඒ වගේ අය විශේෂයෙන්ම මං හිතන විදිහට ඒකේ ගුණාත්මය වැඩි කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න ඒවා පාවිච්චි කරන්න වෙනවා.
එකක් තමයි මම හිතන හොඳම තැන තමයි කුසකර්ම දෙපාර්තමේන්තුව. කුසකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා, කුසකර්ම උපදේශක මහත්තුරු. මේ නිලධාරීන්ට බොහොමයක් අයට උපාධියක් තියෙනවා. ගොඩක් උපාධි තියෙන මේ ඒයි මහත්තුරු ඉන්නවා, ඒ කුසකර්ම උපදේශක මහත්තුරු ඉන්නවා, කුසකර්ම උපාධි තියෙන. ඒ වගේම අනිත් සියලුම අයට ඩිප්ලෝමාවක්, කුසකර්ම ඩිප්ලෝමාවක්, දයාවරුදු ඩිප්ලෝමාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ හින්දා හොඳ දැනුමක් ඒත් එක්ක මේ කට්ටියගේ දැනුම නිතර මේ අපේ මේ පුහුණු මගින් අලුත් දැනුම අපි විසරණය කරලා මේ කට්ටියට ලබා දීලා තියෙනවා. ඉතින් මේ නිලධාරීන්ට හොඳ දැනුමක් තියෙනවා. ඒ කට්ටිය තමයි ප්‍රතුල දැනුමක් තියෙන නිලධාරීන්. මේ කොම්පෝස්ට් වලත් නිකන් කොම්පෝස්ට් හදනව නෙවෙයි. ඇත්තම මේකේ තියෙන ලොකු තාක්ෂණයක්. ඉතින් කොම්පෝස්ට් අපි දැකලා තියෙන මම එක තැනකට ගියා කොම්පෝස්ට් ගොඩේ පළල ඉතාම වැඩි. ඉතින් මම මෙතන විවේචනය කරන්නේ ගොඩක් වෙලාට ඇත්තම කුසකර්මයේ දන්නේ නැති නිලධාරියෙක් තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් කුසකර්ම කියන්නේ ඇත්තම කුසකර්ම දෙපාර්තමේන්තුව නෙවෙයි. ඉතින් පළල වැඩි වෙනකොට අපි දන්නවා කොම්පෝස්ට් ගොඩක් දිරවන්න නම් සුද්ධජීවීන් ක්‍රියාකාරීත්වය වැඩි කරන්න නම් වාතනය හම්බ වෙන්න ඕනේ. යටින් වාතය හම්බ වෙන්න ඕනේ. එතකොට මේ වාතය හරියට හම්බ වුනේ නැත්නම් ගොඩ මැද හරියට දිරවන්නේ. එතකොට අපේ සම්මත මෙන්න මෙච්චරක් විතර අපි පරීක්ෂණ කරලා මේ පළල කොච්චරද වෙන්න ඕනි කියලා පරීක්ෂණ කරලා තමයි හොයාගෙන තින්නේ. අඩි 5 විතර තමයි පළල තියෙන්න ඕනි කියලා. 6ක් විතර. ඉතින් ඒ ප්‍රමාණය දාන්නේ හරියට දෙපැත්තෙන් වාතය ඇතුල් වෙලා උඩට මේ යනවා. ඒත් එක්කම කොම්පෝස්ට් කොට සම්පූර්ණයෙන්ම දිරවන ප්‍රමාණයට ඒ පළලේ මේවා කරලා තියෙන. ඉතින් මේ හැම කරුණක්ම ඉතා වැදගත්. ඒ වගේම ජලය තියාගන්න ප්‍රමාණය. ඒ වගේම උෂ්ණත්වය කොහොමද මේ පාලනය කරන්නේ? ඒ වගේම මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න අපි මොනවද කරන්නේ? මේ සියල්ල මං හිතන හොඳ තාක්ෂණයක් තියෙනවා. කොම්පෝස්ට් එකක් හදනවා කියවන නිකම්ම කොම්පෝස්ට් එකක් කියලා තට්ටුත අයියෝ එච්චර දෙයක්ද කියන එක නෙවෙයි. ඉතින් මේ හරහා හොඳ තාක්ෂණයක් තියෙනවා. ඒ වගේම අනිකුත් දියර පොහොරවලත් එහෙමයි. ගොඩක් වෙලාට අපි හිතමු පණු දියර හදනවා නම්, ඒ වගේම පිස්ටොනික් හදනවා නම්, කියන්නේ මාළු නිස්සාරකේ හදනවා නම් මේ සියල්ලම තියෙන ක්‍රමවේද තියෙනවා. කොහොමද පාලනය කරන්නේ? ඒ සුද්ධජීවීන් ක්‍රියාකාරීත්වය පාලනය, නිර්වායු තත්ත්ව පාලනය කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම තාක්ෂණය තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමාර කිව්ව ගුණාත්මය වැඩි කරගන්නේ කොහොමද කියලා. අපි ගුණාත්මය කියලා කියන්නේ මේවල තියෙන අපි දන්නවා බලන මේ සාමාන්‍ය කොම්පෝස්ට් එක මේ තියාගන්න ඕන තත්ත්ව මොනවාද? එකක් තමයි තෙතමනේ 125ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම වැලි ප්‍රසතේ 120ට වඩා අඩුවෙන් තියෙනවා. අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ අපේ කොම්පෝස්ට් කියලා අර හොදලා පෙන්නන ටීවී එකේ පෙන්නන්නේ. ඉතින් අපි දැම්මන් පස්සේ ඔක්කොම ගොඩක් වෙලාවට වැලි තියෙන්නේ. ඉතින් ඒකයි වැලි පෙන්නේ මෙන්න කොම්පෝස්ට් නෙවෙයි වැලි තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි වෙනස් කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපට හදන ස්ථානයේ වැලි එකතු වෙන්න පුළුවන් මිශ්‍ර කිරීමේදී. ඒ වගේම අපි ගන්න කාබනික විශේෂයෙන්ම සත්ත්ව අපද්‍රව්‍ය විශේෂයෙන්ම ගොම වගේ ඒවා ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ගම් වල ඉන්න හරක් ගාල් වලින් ලබා ගත්තොත්, ගව ගාල් වලින් ලබා ගත්තොත් ඒ වල ගොඩක් වැලි මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව තියෙනවා. ඒ වගේම තමයි pH අගය. මේ pH අගේ හරිම පාලනය ඉතාම වැදගත්. එතකොට ඒ අගේදී තමයි මේ සුද්ධජීවී ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ දිරවන්නේ. නැත්නම් නොදිරපු කොම්පෝස්ට් කුඹරකට දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ කුඹුරේ පසෙන් මේ නයිට්‍රජන් මේ සුද්ධජීවීන් දීරාපත් වීම සඳහා සුද්ධජීවීන්ගේ ආහාර අවශ්‍යතාවය ලබා ගන්න නිසා කුඹුරු කහ වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේ කොම්පෝස්ට් දාද්දී දිරපු කොම්පෝස්ට් විශේෂයෙන්ම සති 8ක් වගේ කාලයක් ගියපු කොම්පෝස්ට් තමයි යොදා ගන්න ඕනේ. ඉතින් මේ හරි වැදගත් මේ pH අගේ. ඉතින් මේ ඒ වගේම කාබන් නයිට්‍රජන් අනුපාතය සාමාන්‍ය 10ත් 25ක් අතර තියාගන්න ඕනේ කියලා. ඉතින් මේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අපි දන්නවා ගොඩක් වෙලාවට අපි කොම්පෝස්ට් එකක් කියලා මම ඒත් ඊයේ තමයි දවසක ටීවී එකේ දැක්ක දිරල නැති කොම්පෝස්ට් එකක් පෙන්නුවා. ඒත් තමයි ඒකේ මෙන්න දිරලා නැහැ, මේ දිරලා නැහැ, මම අපි කොහොමද කුඹරට දාන්නේ කියලා පෙන්නනවා ටීවී එකේදී. ඒක ඇත්ත. දිරන්න නම් ඒ දිරන්න ඕන මේ තත්ත්ව දෙන්න ඕනි. කොම්පෝස්ට් එකක් කිව්වම නිකාම ගොඩ ගහලා ඉටි කොලේ වැහුවට හරියන්නේ නැහැ. ඒකට ගව මුත්‍රා දාන්න වෙයි සමහරලාට. ඒකට සමහරලාට අපිට මේ 10 අඟුරු දාන්න වෙයි. ඒකේ මේ පොටෑසියම් ප්‍රමාණය වගේ දේවල් වැඩි කරන්න. ඒත් එක්කම වැඩිම වැදගත් වෙන්නේ මේ නයිට්‍රජන් තියෙන කොළ ගොඩක් වෙලාට එකතු කරන්න ඕනේ. දැන් ගිරිසීඩියා, එරඹුදු, සූර්යකාන්ත, ගන් සූර්යා, ඊළඟ වරා, පැණිතෝර, පිල වගේ දේවල්, කැප්පීටියා වගේ දේවල්,
තෙල් කුකුණ වගේ කැකුණ වගේ දේවල්. ඉතින් මේ වගේ ඇත්තමයි මේ වගේ කොළ නයිට්‍රජන් ප්‍රමාණය ඉතාම වැදගත්. ගිරිසීඩියා කිව්වොත් නයිට්‍රජන් 4.2ක් විතර දෙනවා. එරමුදු 4.4ක් විතර දෙනවා. වල් සූර්යකාන්ත 4.7ක් විතර තියෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙන මෙතන මේවා එකතු කරගන්න වෙනවා අපි නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරන්න. අනිත් එක තමයි සත්ත්ව අපද්‍රව්‍ය. ඉතින් ගොම වෙන්න පුළුවන්. මේ බිත්තර මේ වර්ගයේ කුකුල්ලුන්ගේ මේ ලිටර් අතුරුණුව වෙන්න පුළුවන්. කුකුල් අතුරුණුව ඒ වගේ දේවල්. ඊළඟ එළු පොහොර ඒ වගේ දේවල්. ඉතින් අත්තම මේ වගේ දාන ප්‍රමාණයත් ඊටාම වැදගත් වෙනවා කොම්පෝස්ට්. ඉන්කම්ම කොම්පෝස්ට් කිව්වට අපි එකක් තමයි සුද්ධ ජීවීන් ඇතුළත් කරන්නත් ඕනේ. විශේෂයෙන්ම අපිට පුළුවන් නම් පරණ කොම්පෝස්ට් එකෙන් චුට්ටක් ඉස්ර කරන්න. ඒ වගේම අපිට පුළුවන් නම් මේ වගේ ගව මුත්‍රා වගේ දේවල් එකතු කරන්න. එතකොට මේ වේගවත් කරන්න. මේ කොම්පෝස්ට් එක දිරවීම වේගවත් කරන්න. නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරන්න වැදගත් වෙනවා. ඉතින් මේක තමයි ගුණාත්මය කියන්නේ. අපි තමන්ම හදන කොම්පෝස්ට් එකක් නම් මේවා ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් විශේෂයෙන්ම දැන් අනිත් එක තමයි විශාල පරිමාණය කරන කට්ටිය. ඉතින් මේ කට්ටිය වෙළඳ පොළට නිකුත් කරනවා. නැත්නම් මේ වෙළඳ පොළදී අපි දැක්ක සමහරලාට එක පාරක් මේ වගේ වෙළඳ පොළට අරන් ගිහින් මේ ගොවි මහත්තුරු අතේ ප්‍රතික්ෂේප වුණොත් අය ගොවි මහත්තුරු ඒ කොම්පෝස්ට් ගන්නෙ නැහැ. ඉතින් ඒ වෙළඳ නාමය තමන්ගේ නාමය රැක් ගන්න තමන්ට විශ්වාසයක් ගොවි මහත්තුරුන්ට මේ මිලදී ගන්නට විශ්වාසයක් ඇති කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා ලංකාවේ පරීක්ෂණායතන රාශියක් තියෙනවා. එකක් තමයි කුසකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආයතනත් වලට යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුණෑගල ගත්තොත් බතලගොඩ වී පරීක්ෂණ ආයතනේ, මාකඳුර මේ පරීක්ෂණ ආයතනේ දේවල් වලට යොමු කරන්න පුළුවන්. ඒ වගේම ජාතික තාක්ෂණික ආයතනය පුළුවන් යොමු කරන්න. ඉතින් මේ සාම්පල් ඒ ආයතනයේ මගින්ම තමයි සාම්පල් ලබා ගන්න. විශේෂයෙන් මේ ආයතනයේ රැගෙන අපි කුසකර්ම දෙපාර්තමේන්තුවේ කුසකර්ම උපදේශක මහත්තයෙක් නැත්නම් පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගන්න ආයතනයේ මගින් සාම්පල් ලබා ගන්නවා. සාම්පල් ලබාගෙන මේ ආයතන වලින් ලබා දෙන සහතිකයේ අනුව තමයි ලියාපදිංචිය කරන්න. විශේෂයෙන් පොහොර ලේකම් කාර්යාලයෙන් මිලදී ගන්නවා නම් පොහොර ලේකම් කාර්යාලය නිලධාරීන් හරහාම මේ කොම්පෝස්ට් සාම්පල් ලබාගෙන පරීක්ෂා කරගෙන ඒ පරීක්ෂණ වාර්තා මේ තත්ත්වවලට ගැලපෙනවා නම් විශේෂයෙන් අපි දන්නවා කොම්පෝස්ට් වල විවිධ කොම්පෝස්ට් හදන්න පුළුවන්. ඒ වල නයිට්‍රජන් ප්‍රමාණය, ෆොස්ෆරස් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය බලනවා. ඒත් එක්කම මේ තියලු සත්, තෙතමනේ, වැලි ප්‍රසතේ, pH වගේ ඒ වගේ දේවල් බලනවා. ඒ වගේම බර ලෝහ කොච්චරක් තියෙනවද කියලා. ඒවත් සමහරලාට සමහර බලන ආයතන තියෙනවා. ඉතින් ඒ වලින් බලලා තමයි සහතිකයක් දන්නේ. එහෙම වුණොත් තමයි අපට හොඳ කොම්පෝස්ට් එකක් කියලා රජයේ මිලදී ගන්න කටයුතු කරන්නේ. ඒ වගේම අපටත් පුළුවන් නම් එහෙම පරීක්ෂා කරලා පොඩි ලේබලයක් හදලා ඒ ලේබලේ දාලා ඒ ගෝණියෙම සඳහන් කරලා විකුණන්න තියෙනවා නම් ඒ තත්ත්ව සහතිකය ඉතා වැදගත් වෙනවා මිලදී ගන්න ගොවි මහතුරට. මේක තමයි වෙන්න ඕනේ. මම හිතනවා එහෙම වුණොත් අපට මේ කොම්පෝස්ට් ප්‍රශ්න ගොඩක් වෙලාවට මම දැකලා තියෙන සමහර කොම්පෝස්ට් තමයි කොම්පෝස්ට් නෙවෙයි ඒවා ඒක තමයි කාබනික ද්‍රව්‍ය කියලා විතරයි කියන්න පුළුවන්. ගන්නවා 10 අඟුරුත් නෙවෙයි ඒවා අලු වෙලා තියෙන්නේ. ඊළඟ ගන්නවා මේ යතු කුඩු, ලී කුඩු, ඊළඟ ගන්නවා කුකුල් ලෙටර් එක, ඊළඟ සමහරලාට වැව් වලින් ගත්ත පස් ගන්නවා මතු පිටපස්. මේ හතර එක්ක මේ තුන මිශ්‍ර කරනවා, බෑග් කරනවා, විකුණනවා. ඉතින් මේ වගේ තත්ත්ව මම දැකලා තියෙනවා. ඉතින් ඇත්තම මේවා කොම්පෝස්ට් නෙවෙයි, මේවා කාබනික ද්‍රව්‍ය විදිහට තමයි පාවිච්චි කරන්න අපි නම් කරන්න වෙන්නේ. ඉතින් ඇත්තමයි අපි දාන්න ඕනේ සම්පූර්ණයෙන්ම සුද්ධ ජීවීන්ගෙන් දිරවපු මේ වගේ පොහොරක් නම් අපි එතෙන්ට තමයි යන්න ඕනේ. ඉතින් මම හිතනවා ඊටාම හොඳ පොහොර, ගුණාත්මක පොහොර ලංකාවට ජනතාවට මේ ගොවි මහත්තුරුන්ට සපයන්න වැඩපිළිවෙලක් විදිහට තමයි අර යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයේ ගියොත් අපිට හොඳ කොම්පෝස්ට් රටේ නිෂ්පාදනය වෙයි. ඉතින් ඇත්තමයි මේක පොඩි කාලයක් ගත වෙයි මේ වගේ සමහරලාට වංචනීය විදිහට නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දාන අයත් ඉන්නවා මේ ASCII. මම නැහැ කියන්නේ. නමුත් ඒවල ගුණාත්මක තහවුරු කරගත්තොත් අපිට හොඳ කොම්පෝස්ට් වෙළඳ පොළට නිකුත් කරගන්න පුළුවන් වෙයි. හරි. අපිට මේ අර මේ තව මේ අර දියර පොහොර පිළිබඳව කතා කරද්දී අර වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන මේ පණුදිය එක හදාගන්න විදිහ. ඒතර දැන් ඒක සාමාන්‍ය අපි හිතමුකෝ දැන් ප්‍රායෝගික නොවේද දන්නේ මේක මහා පරිමාණයක් නැත්නම් වාණිජ වගාවන් කරනකොට දැන් ගෙවත්තක වගේ නම් මේක ප්‍රායෝගික භාවිතා කරන්නත් පුළුවන් ඔබට. ඒ නිසා පොඩ්ඩක් සිසිර මහත්තයා කොහොමද මේකේ තියෙන ගුණාත්මය සහ මේක හදාගන්නන කොයි විදිහටද අපි ඒකට කටයුතු කරන්න කියන එක ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කිරීමක් කරමු.
විශේෂයෙන්ම ඇත්තම මම මෙතනදී මං බොහොම සතුටු වෙනවා මේ ගැන විස්තර කිරීම සම්බන්ධයෙන්. අපි පණුදියර සාදා ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ ගැඩවිල් කොම්පෝස් හදා ගන්න ක්‍රමත් ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම හිතනවා සියලු දැනුවත් කිරීම වලින් දැනුවත් වෙලා ඇති දැනට ගැඩවිල් දියර පොහොරේ කොහොමද හදන්නේ, ගැඩවිල් පොහොර කොම්පෝස් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේක කුෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙනවා කොහොමද හදන්නේ කියලා. ඇත්තම මේ ක්‍රමයට අමතරව අපි විශේෂයෙන්ම මම තමයි මේ ක්‍රමය හඳුන්වා දුන්නේ. මේක ඇත්තම මම මෙහි අධ්‍යයනය කරා අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කවල කොහොමද මේ කොම්පෝස්ට් එකේ තත්ත්වය කියලා ඒ වගේම පරීක්ෂා කරලා බැලුවා මේ දියර පොහොරේ, ගැඩවිල් පොහොරේ. මේක ඇත්තම අපි හඳුනාගත්තේ තායිලන්ත ක්‍රමයක් විදිහට. ඉතින් මේ ක්‍රමේ ඊටාම හරි පහසුයි. අනිත් ක්‍රමයට වඩා හරි පහසුවෙන් මේ පණුව හදලා මේ දියර පොහොර හදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔබතුමා කිව්වා මේ ගෙවත්තට විතරක්ද කියලා. තමයි ඊට වැඩිය විශාල මහා පරිමාණ ව්‍යවසායකයන් බවට පත් කරන ව්‍යාපාරයක් විදියට කරලා පණුදියර සාදන්න පුළුවන්. ඉතින් මේ හරි ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි මේක සාමාන්‍ය වඩාම උචිත මොනවටද මේ යොදන්න? මේ පණුදියර විශේෂයෙන්ම කොඹුරු වලට යොදන්නත් පුළුවන්. අනිත් එක තමයි මල් හටගැනීම, විශේෂයෙන්ම එළවලු වගාව සඳහා. එළවලු වගාව සඳහා වර්ධනය, ඒ වගේම මල් හට ගැනීම උත්තේජනය, මේක විශාල සුද්‍රජීවී ප්‍රමාණයක් ඉන්නවා. මුල් හට ගැනීම උත්තේජනය කරන්න, ඒ වගේම පළ හට ගැනීම, මල් හට ගැනීම උත්තේජනය කරන්න, ඒ වගේම වර්ධනය වැඩි මේවා කරගන්න අපිට පුළුවන් මේ කොම්පෝස්ට් මේ දියර පොහොරේ. ඒත් එක්කම සුද්‍රජීවී මර්ධනය කරන්නත් යම්කිසි හැකියාවක්, විශේෂයෙන්ම මේ කෘමි හානි මර්ධනය කරගෙන විශේෂ හැකියාවකුත් මේ දියර පොහොරේට තියෙනවා. ඉතින් අතමයි අපි දැක්කා මේ සමහරලාට දැන් අපි දන්නවා දඬු වලින් මුල් අද්දව ගන්න ඒවලට හෝමෝන ඔබනවා. ඉතින් මේකට අමතර මේ දියර පොහොරය ඔබලා මේ පැකට් කරලා බලන්න හොඳට මුල් ඇද්දීම සාර්ථකව මුල් ඇද්දීම වැඩි කරන්න පුළුවන්. ඉතින් ඇත්තම මේවා අපි කොහොමද සාර්ථකව ප්‍රතිඵල දෙන්නේ කියලා අපි පරීක්ෂා කරා. ඇත්තම අපේ කුසගාර උපදේශක මහත්තුරු යොදවගෙන අපි එක භෝග වලට මේ නිෂ්පාදනය කරලා මේවල තියෙන භාවිතයන් පරීක්ෂා කරලා තමයි මේ වගේ කීමෙන් කියන්නේ. ඉතින් මේක සාදා ගන්න මේ ක්‍රමය තමයි එකක් තමයි මේ සාමාන්‍යයෙන් අපි මේකට විවිධ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. තමයි මෙතන ඇහෙන විතරක් තියෙන හින්දා මට ටිකක් අමාරුයි පෙන්වන්න. එකක් තමයි ගෙදර ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරලා පුළුවන් නම් මල් පෝච්චිය පාවිච්චි කරන්න. සිදුරු කර මල් පෝච්චිය, ප්ලාස්ටික් මල් පෝච්චිය. මේ මල් පෝච්චියේ මේ අර සිදුරු වලට ගඩොල් කැට ඒ වගේ වැලි ස්තරයක් චුට්ටක් ඉස්සරලා දාලා අඟලක විතර දාලා අපිට පුළුවන් මේකේ මේ පණුවන්ට හදන මාධ්‍ය ඉස්සලා හදා ගන්න ඕනේ. මේක ඔක්කොටම පොදුයි. මේ මාධ්‍ය සාමාන්‍යයෙන් 5 කොටස් 4කට ගොම කොටස් එකක් වගේ වෙන විදිහට, නැත්නම් කොම්පෝස්ට් කොටස් එකක් වෙන විදිහට මේ මාධ්‍ය හදාගෙන සාමාන්‍ය 100ට 70ක් 80ක් වෙනකම් මේ මාධ්‍යයට වතුර එකතු කරනවා. 70ක් 80ක් සාමාන්‍ය පස් මෙහෙම මීට මඩවලා මෙහෙම මේ මිට ආපහු දිග හරිනකොට පස් ගුලියක් වගේ තියෙනවා නම් අන්න ඒ අවස්ථාව තමයි 70ක් 80ක් වගේ තියෙන මේ මාධ්‍ය. ඉතින් මේ මාධ්‍ය මේ මල් පෝච්චියට පුරවලා මේ මල් පෝච්චිය වෙනකොට අපට භාවිත කරන්න පුළුවන් සමහරලාට කොන්ක්‍රීට් රවුම. අපි දන්නවා සමහරලාට බෝකු කොට වගේ පොඩි රවුම් කෑලි තියෙනවා අඩි 1.5 වගේ උස. ඒ වගේ රවුමක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ප්ලාස්ටික් බේසමක් පාවිච්චි කරන්න. හීල් කරපු ප්ලාස්ටික් මිලි 3 ඩ්‍රිල් කටුවකින් හීල් කරපු සිදුරු රාශියක් ගහ ගන්න පුළුවන්. ඒ වගේ බේසමක් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ටැංකි භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී පස්සේ විස්තර කරනවා. ඉතින් මේ වගේ එකක් හදාගෙන මේ අපි හදාගත්ත මිශ්‍රණය, පණුවන්ට ජීවත් වෙන මිශ්‍රණය අපි මේකට සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් 15ක් වගේ වෙනකම් මේ බඳුනට පුරව ගන්නවා. බඳුනට පුරවගෙන සාමාන්‍ය සතියක් විතර අඳුරු කරලා තියෙනවා මේකේ මේ බෙඩ් එක. අපි මේ මතු පිට සාමාන්‍ය තෙතමනේ රඳව ගන්න ඕනි, වේලෙන්න දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ තමයි අපි මේ පණුවන් මේ භාජනයට හඳුන්වා දෙන්නේ.
එතකොට පණුව ඉන්නවා අපි දැකලා තියෙනවා රතු පාට පණුව. මේ පණුව හොයාගන්න බැරි නම් අපිට පුළුවන් ගොම තවරපු ගෝණියක්. එළියේ අපි මේ සාමාන්‍යයෙන් එලිමහනේ වතුර රැඳෙන තැන්, ඒ වගේම කුස්සී අපද්‍රව්‍ය වතුර ගලාගෙන යන තැනක ගොම තැවරු ගෝණියක් තිබ්බනම් දවස් 2ක් විතර මේ ගෝණියට එනවා මේ පණුව. එතකොට මේ පණුව හොයාගන්න පුළුවන් රතු පාට පණුව. මේ පණුව දානවා අපි මේ අපේ මේවා වෙන්න පුළුවන්, මල් පෝච්චියට වෙන්න පුළුවන්, මේ බේසමට වෙන්න පුළුවන්. මේ පණුව ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්, ඇතුල් කරන්න පුළුවන්. හැබැයි ඇතුල් කරලා අපිට තමයි අපි මේ පණුවන්ට ආහාර විදියට කණ්ඩ දාන්න ඕනේ. අපිට පළතුරු වෙන්න පුළුවන්, ඊළඟ එළවලු වෙන්න පුළුවන්, මේ වගේ දේවල් අපිට දාන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වලට පොලේ අයින් කරන එළවලු, ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර දොරේ අයින් කරන එළවලු දාන්න පුළුවන්. ඒ වගේම පළතුරු කඩවල වල විශාල විදියට ඕගොල්ලෝ දැක්කොත් එහෙම විශාල ප්‍රමාණයක් පළතුරු අයින් කරනවා. ඒ වගේම එළවලු අයින් කරනවා. ඉතින් මේ එක ස්ථානයක් හොයාගත්තා නම් අපිට මට මේකට මේ භාජනයට දාලා තියන්න මේ බඩු ටික කියලා. ඉතින් මේවා පාවිච්චි කරන්න පුළුවන් මේකට කන්න, මේ පණුවන්ට කන්න. දැන් මුල දවස්වල වේගෙන් කන්නේ නැහැ. ටික දවසක් යනකම් පණුව ගුණනේ වැඩි කරගෙන තමයි කණ්ඩ පටන් ගන්නෙ. එතකොට මේකට මැස්සෝ එනේම වළක්වා ගන්න මේ භාජනය දැල් ආවරණයකින් හොඳට වහලා තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ මල් පෝච්චිය හරි බේසන් හරි සිදුරු කරපලෙන් සිදුරු දියර වෑස්සෙන්ද ගන්නවා. ඒ වෑස්සෙන්ද එකතු කරගන්න භාජනයක් යටින් තියාගන්න අවශ්‍යයි. මේක තමයි පණු දියර විදියට මේවා කරන්නේ. සාමාන්‍යයෙන් පණුව හැදුනට පස්සේ, ගොඩක් විශාල වශයෙන් පණුව හැදුනට පස්සේ දවස් 3ක් ඇතුළත මේ සියලු එළවලු සහ මේ පළතුරු කන්න පටන් ගන්නවා. කාලය ඉවර කරන ඒ දවස් 3න් 3ට මේකට මේ එළවලු සහ පළතුරු එකතු කරන්න අවශ්‍යයි. ඉතින් මේක තමයි ක්‍රමවේදය. ඉතින් මම හිතනවා ඉතින් හොඳට පණුදියර එන්න පටන් ගන්නවා. පණුදියර අවශ්‍ය නම් පරීක්ෂා කරලා බලන්න. හොඳ නයිට්‍රජන් ප්‍රමාණයක්, පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණයක් මේ පණුදියරේ තියෙනවා. ඉතින් මම හිතනවා මේ පණුදියරය අරගෙන ලීටර් 1ක් වතුර ලීටර් 7ක මිශ්‍ර කරලා ශාකවලට ස්ප්‍රේ කරන්න පුළුවන්. මල් වගාව සඳහා ස්ප්‍රේ කරොත් හොඳට මල් පිපෙනවා. ඒ වගේම එළවලු සඳහා ස්ප්‍රේ කරොත් ඉක්මනින් මල් පිපීම උත්තේජනය වෙලා ඉක්මනින් මල් හට ගන්නවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ දියරේ තවත් විශේෂත්වයක් තමයි මං කිව්වා මුල් අද්දව ගැනීම හැකියාව. දඬු වල දඬු කැබලි වල මුල් ඩිප් කරලා මේක පැකට් කරොත් අපිට ඉක්මනින් මුල් හට ගන්නවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ කොම්පෝස් මේ දියරේ ඇත්තමයි තායිලන්තේ නම් බාත්රූම් ක්ලීන් කරන්නත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ගඳ වහනය වෙන අපි හිතමු මේ බාත්රූම් වල විශේෂයෙන්ම ඒ වගේ තැන් වලටත් මේ දියරය වක් කරනවා. එතකොට තමයි ගොඩක් ඒ ගඳ සම්පූර්ණ වළක් වෙලා යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ දියරේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ටැංකිය වලත් හදන්න පුළුවන්. අපි ටැංකිය වල හදනවා නම් ටැංකි සාමාන්‍යයෙන් අඩි සාමාන්‍ය 5ක් විතර පළලට තියාගෙන ටැංකියේ කෙළවර මේ ටැංකියේ කෙළවර පොඩි කාණුවක් තියෙනවා. මේ අඩි 5ක් විතර ටැංකියේ. පස්සේ ඒ කාණුවත් යම්කිසි ආනතියකින් බෑවුම් වෙලා දියරේ ගලාගෙන යන විදිහට එක පැත්තකට ආනතව හදනවා. ඊට පස්සේ ඒ ආනතේ අවසාන කෙළවරෙන් අපට මේකක් තියාගන්න පුළුවන්, බටයක් තියාගන්න පුළුවන් එළියට දියරේ ගන්න. මේකෙත් ඒ විදිහමයි කරන්නේ. බෙඩ් එක ඒ ටැංකිය තැම්පත් කරලා එළවලු දානවා. හැබැයි ටැංකිය සම්පූර්ණයෙන්ම ටැංකි තියෙන මේ ගෘහයක් ඇතුලේ තියෙනවනේ. ඒ ගෘහයේම ඉන්සේ ප්‍රූෆ් නෙට් එකකින් ආවරණය කරලා තියන්න පුළුවන්. මේකට මැස්සෝ එහෙම වළක්වන්න. ඉතින් මේක තමයි ක්‍රමවේදය. ඉතින් මහා පරිමාණයෙන් හදන්න පුළුවන්. මම හිතනවා ලංකාවෙත් පටන් ගන්න පුළුවන් හොඳ කර්මාන්තයක්. ඉතින් මේවා දියර විදියට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වගාවල් වලට. ඒ වගේම කෘමි හානි අඩු කරගන්නත් මේ දියරේ වැදගත් වෙනවා. අපි ගීතමය විරාමයකට ගිහිල්ලා කතා කරමු. පෙරවරු 9යි විනාඩි 47යි. දැන් අපේ රටේ වර්තමානික මේ තියෙන කුෂිකර්මයත් එක්ක මහකන්නේ සඳහා සූදානම් වෙන ගොවි මහත්තුරු අපි මේ කතා කරපු දේවල් පිළිබඳව සිසිර මහතා අවධානය යොමු කරනවා වගේම
දැන් එතනින් එහාට දැන් මේක පවත්වාගෙන යාමත් වැදගත් වෙනවනේ. දැන් අපි දන්නවා මේ කන්නේ ඉවර වෙන එකක් නෙවෙයි කුෂ්කර්මාන්තය කියලා කියන්නේ දිගින් දිගටම ඊට පස්සේ ආපහු යල කන්නේ එහෙම මේ දීර්ඝ කාලිනව මේක පවත්වාගෙන යාමේ අභියෝගයකටත් මුහුණ දෙනවා. එතකොට දැන් අපි මේ කාබනික පොහොර වලින් සහ මේ අපි කතා කරපු දියර පොහොරත් එක්ක මේ වගාව ආරම්භ කරන කොයි මහත්වරු මේක පවත්වාගෙන යාමේ අභියෝගයකටත් මුහුණ දෙනවා. අර ඔබ කිව්ව ආකාරයට තියෙන සූදානම පරීක්ෂාව වගේ ඒක පවත්වාගෙන යාම සඳහා දැන් කොයිතරම් ප්‍රමාණයකට ගොවි මහත්වරු මේ සඳහා අවධානය යොමු කරන්නට ඕනද කියන කාරණය පිළිබඳව. මොකද දැන් කාබනික පොහොර උනත් නිෂ්පාදනය කළා මේ කන්නේ නවත්තනවාද නැත්නම් මේක පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම කොයිතරම් වැදගත් වෙනවද කියන එකත් මෙහිදී අවධානය යොමු කරන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. ඒ ගැන මොකද්ද ගොවි මහත්වරු කොයි විදිහටද ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නට ඕන? තමයි ඉතින් අපි මම හිතනවා ඒ වගේ දෙයක් දිගටම පවත්වාගෙන යන්න නම් එකක් තමයි අපි හැමදාම පිට රටින් කොම්පෝස්ට් ගේන්න බෑ. එහෙමනම් ඉතින් අපි දැන් රසායනික පොහොර ගෙනාවා වගේ වැඩක් වෙනවා මේකත්. අපිට පස්සට හොඳයි, රටට හොඳයි. නමුත් අපේ රටේ තියෙන සල්ලි ඇදිලා යනවා. ඉතින් අපිට එකක් තමයි මම කිව්වා පොස්පේට් එක ප්‍රශ්නයක් නෑ අපිට මේක මේ ඇත්තම ප්‍රවර්ධනය කරලා ගොවි මහත්තුරට ප්‍රචලිත කරන් පස්සේ ලංකාවේ නිෂ්පාදනයක් විදියට එළියට එයි. ඒක නිෂ්භාවිතා වෙනවා. ඉතින් අපි හිතනවා කොම්පෝස්ට් වලටත් මම අර කියපු වැඩපිළිවෙලක් ඇත්තමයි හදාගෙන යන්න ඕනේ. කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න විවිධ පළාත් වලින් වැඩපිළිවෙලක් හදාගෙන යන්න වෙනවා. ඉතින් ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ කොම්පෝස්ට් කිව්වන් පස්සේ මේකේ මේ කට්ටිය හිතන්නේ මේ කොම්පෝස්ට් කියන්නේ මේ කොම්පෝස්ට් එක විතරයි තියෙන්නේ කියලා. මේ කාබනික පොහොර කියනකොට විශාල පරතරයකට මේ කාබනික පොහොර තියෙනවා. විවිධ කාබනික ඇත්තම තාක්ෂණෙත් එක්ක දිනුවත් එක්ක විවිධ දේවල් එකතු වෙලා හදන සංයෝග කාබනික සංයෝග, ඒ වගේම දියර වර්ග, ඒ වගේම නැනෝ පොහොර ඇත්තම මේ කාබනික විදියට හදන, ඒ වගේම ඇත්තම විවිධ නිස්සාරක, මුහුදු නිස්සාරක වෙන්න පුළුවන්, පැලැට් නිස්සාරක, ඒ වගේම විවිධ සත්තුන්ගෙන් ගන්න ඒවා, ඒ වගේම ඒ සියල්ල එකතු වෙලා තමයි මේවා සම්පූර්ණ කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අපි පටන් අරගෙන තියෙනවා මේ සන්හෙම්. නැත්නම් අපි දන්නවා සන්හෙම් කියන්නේ ඉක්මනින් වර්ධනය වෙන, ඉක්මනින් වගා වෙන භෝගයක්. ඒ කියන්නේ මේ කාබනික පොහොරක්. ඉතින් මේ සන්හෙම් බීජ තමයි නැත්තේ අපිට දැන්. ලංකාවේ මදි පොහොර මේ බීජ ප්‍රමාණය. ඉතින් අපි වගා කරලා අපි හිතමු කුඹුර වගා කරපු ගමන් අපිට පුළුවන් නම් මේ සන්හෙම් ටිකක් කුඹුරට මේ අපිට මේ වපුරලා කෙලින්ම අපි දන්නවා මල් පිපීගෙන එන්න ආසන්නේ. ඒ කියන්නේ මල් සාමාන්‍ය මල් 10% විතර පිපුණාන් පස්සේ හාන්න පුළුවන්. එතකොට කෙලින්ම කුඹුරු පස්සන් ඒ වගේම සාමාන්‍ය වගා බිම් සරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ තාක්ෂණයක් මම ගොඩාක් පරණ එකක් ඔය කිව්වේ. මීට අමතරව විවිධ පොහොර වර්ග තියෙනවා. ඉතින් මේවා නිෂ්පාදනය කරන ඒකක රට තුල පිහිටවන්න වෙනවා. ඒ හරහා ඒවා නිෂ්පාදන ගුණාත්මය තහවුරු කරන වැඩපිළිවෙලක්. ඒ වගේම වෙළඳ පොළට යන වැඩපිළිවෙලක්. ඒක තමයි වැඩියෙන් වැදගත් වෙන්නේ. අනිත් එක තමයි අපි දැන් බලාගෙන ඉන්නේ. අපි දැන් ඉස්සර අපි දන්නවා කාබනික පොහොර කියවන් පස්සේ විශාල ප්‍රමාණයක් විශාල මේ පරිමාවක් ඒක. ඒක ගෙනියන්න අමාරුයි. කියන්නේ ගොඩක් වෙලාට කුඹුරු ගත්තාන් පස්සේ කුඹුරු සමහර වෙලාවට පාරක් නැහැ. අපේ එහෙම සිස්ටම් එකක් හදලා නැහැ. අපේ වෙන රටවල් වගේ නවා තමන්ගේ කුඹුරටම යන්න පුළුවන් පාරක් තියෙනවා. එහෙම නැහැ. සමහර වෙලාවට වෙල් මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල බරක් උසගෙන ඒ හින්දා ඒක ඒ පරිමාව අඩු කරන්න ඕනේ. පරිමාව අඩු කරලා පෝෂණය වැඩි කරන නිෂ්පාදන ඉස්සරහට. ඉතින් වෙන රටවල් ගොඩක් පාවිච්චි කරනවා ඒ වගේ. ඉතින් මම හිතනවා අපේ ලංකාවේ මේ වලට නැඹුරුතාවයේ වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒක තමයි අපි වෙන්න ඕනේ විවිධ නිෂ්පාදන. ලංකාවේ විවිධ නිෂ්පාදනය කරනවා. ඉතින් මේවා වෙළඳ පොළට ආවන් පස්සේ මම හිතනවා මේ ගැටලු निराකරණය වෙයි කියලා. මේක ගැන හරි නිෂ්පාදන වෙළඳ පොළක් අලුතින් නිෂ්පාදනය වෙන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඒත් එක්කම මේ කාබනික පොහොරවල ගුණාත්මය තහවුරු කරන වැඩපිළිවෙලක් යන්න ඕනේ. එහෙම වුණාන් පස්සේ අපිට ඉස්සරින් මේ වලට යන්නේ. මම හිතනවා ඊට වඩා ගොවි මහත්තුරුන්ට ඒ දැනුම ඒ වගේ මේ ආකල්ප සංවර්ධනය වෙන්න ඕනේ. ඇත්තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මම හිතනවා මේ මෙතන සම්බන්ධ වෙන තරංග මහත්මයා. ඉතින් ආකල්ප තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ. ඉතින් ආකල්ප වෙනස් කරන්න ලේසි නෑ මේ රටේ. ගොවි මහත්තුරුන්ගේ මම හිතන මේක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න ඕන එකක්. මේක හොඳ පැත්තට වෙනස් වෙනවා ගිහින්
විවිධ නිෂ්පාදනය කරපු මම අර ඉස්සලා විස්තර කරා මේ විවිධ යන්ත්‍ර හදන්න ලංකාව පටන් අරගෙන කියලා. ඉතින් ඒක හොඳ නැඹුරුතාවයක්. මෙන්න මේ වගේ ඒ විවිධ නිෂ්පාදන කරන්නත් දැන් ගොඩක් කම්පැනි ඉන්නවා. මමත් එක්ක කතා කරපු විශාල පිරිසක්. අපි මේ වගේ නිෂ්පාදනයක් කරා මෙහෙම කරගෙන යනවා. අපි මෙන්න මේ වගේ කරගෙන අපි මේක දැන් පරීක්ෂා කරනවා, චෙක් කරන කොහොමද ඒකේ ප්‍රතිඵල අපි ගණමින් පවතිනවා. ඉතින් අපට ශේෂ්ත්‍රයේ මේක යොදලා කොහොමද තත්ත්වය කියලා අපට පරීක්ෂා කරලා දෙන්න බැරිද කියලා මම ඒ වගේ වෙලාවෙදී විශේෂයෙන් හරිම ඕනකමින් මේ සාම්පල් ලබාගෙන ඒ කොහොමද දත් එකතු කරගන්නේ, ඒවා කොහොමද විශ්ලේෂණය කරන්නේ, ඒ සියල්ල මම ඒ තොරතුරු ලබාගෙන අපේ ශේෂ්ත්‍ර මට්ටමින් පරීක්ෂණ කරමින් පවතින. ඒ තමයි රටට ජාතික අවශ්‍යතාවය පරීක්ෂණ අංශයක් වයම් පළාත් තුළ තියෙනවා. ඉතින් මේ අංශය හරහා විවිධ ඇත්තම දේශීය නිෂ්පාදකයන් 4 දිනක් විතර මට දීලා තියෙනවා විවිධ නිෂ්පාදන. මේවා පරීක්ෂා කරමින් පවතින. ඇත්තම අපි ඕන වෙලාවක මේ අවස්ථාවේ මම හිතන කුසකරුණු දෙපාර්තමේන්තුව ලංකාවේම ඉන්න නිලධාරී මේකට සහාය දෙයි. අපට ඕනේ මේ හොඳ නිෂ්පාදනයක් චෙක් කරලා බලලා ඒවල තත්ත්වය පරීක්ෂා කරලා නිෂ්පාදනය කරන. ඒ වගේ නිෂ්පාදනය කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි දැන් සාමාන්‍ය ඉස්සර නම් පරීක්ෂා කරේ මොනවා හරි මේ කෘමිනාශකයක් ඒ වගේ දේවල් පිටරටින් ගෙනපු එකක් කොහමද මේක මේ සත්තු මැරෙනවද මොකද කියලා. දැන් තමයි ඒක වෙනස් වෙලා තියෙනවා. අපි ආඩම්බරෙන් කියන ඒ වගේ තත්යකට අපිට උදව් කරන්න පුළුවන් හිතට එකඟව. ඉතින් එහෙම ගිහින් අපිට හොඳ නිෂ්පාදන ඉස්සරහට එන තත්ත්වයක එහෙම වුණොත් අපිට මේ කාබනික කෘෂිකර්මයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ගොවි මහතුරුන්ට මේ තාක්ෂණයත් ගිහින් ගොවි මහතුරුන්ගේ ආකල්ප වෙනස් වෙලා අපිට ඔව් දැන් පුළුවන් කියලා හැඟීම ඇති වෙයි. ඒක ඇති වෙන්න මේ ඉක්මනින් ඇති වෙන්නේ නැහැ. මම කියනම් පරිවර්තන කාලයක් අවශ්‍යයි. ඒ කියන්නේ කොහෙන් කරේ පටන් ගන්න ඕන කියන එක නේද? ඔව් පටන් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ අභියෝග තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. යම් තාක් දුරට අපිට ඒ වගේ පාඩු දරා ගන්න වෙයි. ඒවා සඳහා යම් කිසි ආකාරයක අපිට කැපකිරීමක් කරන්න වෙයි. හැබැයි මේක පටන් ගත්තොත් තමයි මේකේ ප්‍රතිඵල ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඒකට තමයි අපි දැන් ගොඩක් වෙලාවට මේ ගොඩාක් අය බය වෙලා ඉන්නේ මේ මෙහෙම බීතිකාවක් ඇති කරලා තියෙනව නේද තරංග මහත්තයා මේක මේ කාබනික කියන්නේ කොම්පෝස්ට් වලින්ම කරන්න ඕනේ කියලා. නැත්තම් එහෙම බෑ. එහෙම මම හිතන මේ රජයේ වැඩපිළිවෙලෙත් නෑ එහෙම. ඉතින් මේක දැන් අර මොනවාද මේ පොටෑසියම් ක්ලෝරයිඩ් නැවාවන් පස්සේ කට්ටිය කියන්නේ මේ ඒක මේ ඇයි මොකද මේ පොටෑසියම් ආවේ කියලා. ඉතින් ඇත්තම මේක මේ ඇත්තම ඛනිජ ස්වාභාවික ඛනිජයක්. ඉතින් ඒකෙන් තමයි මේ අවිල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ විවිධ දේවල් අපි මං කිව්වා පසකට ඒ කියන්නේ වගාවකට ඒ භෝගයේ අනුව අවශ්‍ය වෙන පොහොර ප්‍රමාණය ගණනය කරලා කොහොමද ලබා දෙන්නේ කියලා තමයි මේ මාර්ගෝපදේශකේ හදලා තියෙන්නේ. හැබැයි මේකත් අපි පරීක්ෂා කරන්න අවශ්‍යයි. මේක හොඳට මේ ක්‍රියා වෙනවද කටයුතු වෙනවද කියලා අපි පරීක්ෂා කරන්න. නැත්නම් මේ කන්නේද අපිට පරීක්ෂා කරත හැකියි. ඉතින් මේකටත් වැඩ පිළිවෙලක් අපි හදා ගන්න ඕනේ. මේක මාර්ගෝපදේශක සංග්‍රහයක්. අපි බලන්නේ මාර්ග උපදේශ සංග්‍රහය හරියට වැඩ කරනවද කියලා. ඉතින් ඒ අනුව කටයුතු කරගෙන අපි සමාජලාට වෙනස් කරන්න වෙයි මේක. ඉතින් ඒ වගේ තත්යකට යන්න වෙනවා. අපි කතා කරපු පැයපුවක් ප්‍රකාශයට ගිහිල්ලා පෙරවරු 10 දැන් වෙනවා. දැයි අනාගතයේ අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. අපි අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහත්මයාත් එක්කයි කතා කරමින් ඉන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට මේ කොම්පෝස්ට් ගැන කතා කරනවා. නමුත් අර ඔබම කිව්වා දැන් මේවා තාක්ෂණ එකතු කරලා කොහොමද අපි නවතාවයෙන් ඉදිරිපත් කරන්න කියන එක ඉදිරියට යද්දී අනිවාර්යයෙන්ම සොයා ගන්න වෙනවා. ඒ කියන්නේ සමහරලාට මේ භාවිතා කරන ප්‍රමාණය සමාන ප්‍රමාණාත්මකව අඩු කර ගැනීම හරහා පෝෂණය වැඩි කර ගැනීම හරහා කොහොමද අපි කටයුතු කරන්න කියන එක. එතකොට සිස්ටර් මේ අගය එකතු කරලා කොහොම හරි අපිට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයකට යන්න පුළුවන්කම තියෙනවා නම් ඇත්තට මම හිතනවා ඉදිරියේදී මේක අතර රසායනික පොහොර වලට තිබුණා වගේම ගොවි මහතුරු මේකත් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන ඒක වගාවට භාවිතා කරයි කියලා අපිට හිතෙනවා. එහෙම අතරම අගය එකතු කිරීමක් කරන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම තාක්ෂණයක් දැනටමත් ලෝකයේ තුල හෝ තියෙනවද මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය? විශේෂයෙන්ම දැන් අත්තම මම මේ ළඟදීම මම කොවිඩ් වසංගතේ පටන් ගන්න කලින් මම ගියේ කොරියාවට අවසාන මේ ඇත්තමයි ඒ ටුවර් එක. එතනදී ඇත්තම මම මේ වැඩසටහනම මම දන්නේ කොවිඩ් හින්දා මෙහෙම ප්‍රශ්නයක් වෙයිද කියලා. එතකොට චීනේ පටන් අරගෙන තිබ්බේ.
එතකොට ඒ අවස්ථාවේ කොරියාවේ තියෙන්න ඇති. ඇත්තම අපි කොරියාවේ සංචාරය කරපු අවස්ථාවේ දැක්කේ මේ කියන්නේ අපි ජේජු කියලා කියන කොටසට තමයි ගියේ කොරියාවේ. ඊටාම ලස්සන කුසිකර්මික ප්‍රදේශයක්. මම ඇත්තමයි දැක්කේ මේ දොඩම් හදන්නේ පොලි ටනල් ඇතුලේ. ඉතින් ඔක්කොම ගත්තන් පස්සේ මේ අගේ එකතු කිරීම මං ගැන කතා කරන්නේ. අපි දැක්ක අපි මේ විශේෂයෙන්ම දැන් මේ කොම්පෝස් ගත්තන් පස්සේ මේ කියන්නේ රසායනික පොහොරද මේ කාබනික පොහොරද කියලා හොයා ගන්න බෑ අනුරාධ මහත්තයා. අනුරාධ මහත්තයා කියන්නේ එහෙම හොයන්න බෑ. ඒ තරම් මොකද්ද කියලා හොයා ගන්න බෑ. ඒ තරම් අගේ එකතු කරලා. ඇත්තම අපි දැකලා තියෙන්නේ නීල් කැට ඒවනේ. ඉතින් මොනවාද දන්නේ මේ කැට වගේක් තිබ්බ මං ඇහුවා මොනවාද මේ කියලා. මේ ඕගනික් මැටර් කිව්වා. පස්සේ මං ඇහුවා මොනවාද මේවල තියෙන්නේ කියලා. ඉතින් එයා කිව්වා මෙන්න මේම ලික්විඩ් දානවා මේම ගව මුත්‍රා මේ වලට ඇඩ් කරලා තියෙන්නේ. ඊළඟ කොම්පෝස්ට් තමයි මේ පෙලට් හදලා තියෙන්නේ. විවිධ විදිහට. ඒ කියන්නේ පෙලට් වෙන්න පුළුවන්. සමහරලාට සමහාපිතු මල් පෝච්චි වලට නම් ඒක මේ එකතු කරලා මේ සම්පූර්ණ කොහොබත් වලට. කොහොබත් සම්පූර්ණ පොඟවල දැන් ඇත්තම දැනුත් තියෙනවා. ලංකාවෙත් තියෙනවා මේ නිෂ්පාදන. දැන් ගොඩක් වෙලාට අර මේ කොකෝ පිට්ස් කියලා තියෙනවා. එක එක මේවලට මේවා දාලා මේ අගේ එකතු කරලා තියෙන්නේ. ඉතින් කොහොබත් වලට ඇඩ් කරලා සම්පූර්ණ වගාකරන ඒවා තියෙනවා. ඒ වගේම කොම්පෝස් විදිහට අර කුඩු විදිහට නෙවෙයි විශේෂයෙන්ම මම අර කියපු සාමාන්‍ය එක සයිස් එකට අපි හිතමු ග්‍රැනියුල්ස් කියලා ගත්තන් පස්සේ මේ කැට තියෙනවා ලොකු කැට තියෙනවා පොඩි කැට තියෙනවා ඊළඟ විවිධ පාට මම ඇහුවා මොනවාද මේ පාට කියලා. ඉතින් සමහරලාට මේකට බයෝ චාකෝල් ඒ කියන්නේ ජීව අඟුරු එකතු කරපේවා. ඒ වගේම මේ වලට ගව මුත්‍රා එකතු කරපේවා. නැත්නම් තවත් කාබනික අපි හිතමු ෆොස්ෆේට් මේ කාබනික මේ පාෂාණයකින් ස්වාභාවික පාෂාණයකින් ගත්ත ෆොස්ෆේට් එකතු කරලා මේ යොදාගත්ත ඒවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තමයි එහෙම නිකන් මේක මේ රසායනික පොහොර මේ කියලා වෙනස් කිසිද කාබනික පොහොරද කියලා වෙනස් කරලා හඳුනා ගන්න බැරි තරමට මේ අගේ එකතු කරලා මේවා ලස්සන බෑග් වල දාලා ඒ වගේම නිෂ්පාදනයේ ගඳක් නැහැ මොනාවක් නැහැ ඊටාම ලේසියෙන් පරිහරණය කරන්න ඊටාම ලේසියෙන් විසුරුවන්න ඊටාම ලේසියෙන් බොහොර වලට කියන්නේ මේ බෝග වලට දාන්න දාති හදලා තියෙනවා. ඉතින් මම හිතනවා ලංකාවෙත් ඒ තත්ත්වයට යන්න අවශ්‍යයි. මම ඉස්සරලත් විස්තර කරා. ඉතින් මේ වගේ ඒවා තමයි දැන් ලංකාවෙත් නිෂ්පාදනය කරමින් පවතින්නේ. තමයි මම නගර සභාවේ නගරාධිපතිතුමා ඇත්තම මට ආරාධනා කරා නගර සභාවේ පරීක්ෂා කරන්න කියලා කුරුණෑගල. එතනදී ඇත්තම මම ඒ අවස්ථාවට සහභාගී වුණා. සහභාගී වෙලා මම දැක්කා එතුමත් පටන් අරගෙන තියෙනවා මේ ග්‍රැනියුල් හදන්න. ඉතින් එතුමා හදන කොම්පෝස්ට් එක වෙනමත් විකුණනවා කොම්පෝස්ට්. ඒ වගේම මේ පෙලට් හදනවා. ඉතින් පෙලට් හදලා වෙළඳ පොළට මේවා කරන්න ඇත්තම විශේෂයෙන්ම විසිරුවන්න හරි ලේසි. පරිහරණය හරි ලේසි. ඒ වගේම ඒ පෙලට් එකට ගොඩාක් දේවල් තව එකතු කරන්න පුළුවන්. නයිට්‍රජන් වැඩි වෙන්න, ඒ වගේම ඒ ජීව ගුණය වැඩි කරන්න ඒ පෙලට් එකට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන් මම අර කියාපු જાති. ඉතින් මේ වගේ විවිධ නිෂ්පාදන අගේ එකතු කිරීම හරහා කරන්න පුළුවන්. මම දැක්කා පණුදියර මම විශේෂයෙන්ම පිස්ටොනික් මේ ඒ කියන්නේ මාළු දියර පණුදියර වගේ හදන ස්ථාන වලට මම ගියා. ඉතින් ඒ කට්ටිය ලස්සන මේවා ඊටාම පහසුවෙන් මේවා කරන්න පුළුවන්. කෑන් කරලා ඒවල ස්ටිකර් අරලා සියලුම කරුණු මේවල කොහොමද එක එක භෝගයට මේවා යොදන්නේ කියලා මේ එකතු කරලා අර කිමිකල් බෝතලේ වගේම. ඉතින් අපේ ඔළුව තමයි හැදෙන්න තියෙන්නේ. දැන් මේ ඕන තරම් හදලා තියෙනවා. මම හිතන හොඳ ගුණාත්මක නිෂ්පාදන අපේ වෙළඳපොළට ඒමත් එක්ක අපේ මේ වෙළඳපොලේ මේ තියෙන ගැප් එක. ඒ කියන්නේ දැන් ඇත්තම ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමහරලාට මේ කිමිකල් අරවම එහෙම නැහැ කියලා. මේවා වෙනුවට මේ අලුත් වෙන නිෂ්පාදන අපිට පුළුවන් නම් වෙළඳපොළට නිදහස් කරගෙන එතෙන්ට ගියොත් අපිට ලොකු වෙනසක් වෙනවා. මම ගොඩක් වෙලාවට තායිලන්තේ එහෙමනම් මේ තමයි හැම ගෙදරම වගේ පණුදියර ඒ වගේ ලොකරක දාලා තියෙන ඒ වගේ තමයි ඒවා තමයි මේ තියෙන්නේ. කොහොම මේවා ලස්සනට තියාගෙන ඕන වෙලාවක ටක් ගාලා එක මේ සංයුතියට ඒ කියන්නේ මල් පිපෙන්න නම් මේක මෙහෙමයි කියලා හදලා ගන්නට තියෙන්නේ. අපි එකම එකක් නෙවෙයි. පණුදියර ගත්තන් පස්සේ
ඒක තියෙනවා මෙන්න මේ වර්ධන අවස්ථාවට පණුදියර මල් පිපුණන් පස්සේ මේක ඊළඟ මුල්ලක් දාන්න නම් මේක එහෙම කියලා ඒ වර්ග කිහිපයක්. එතකොට ඒවා තමයි පාවිච්චි කරන්නේ. ඒකේ අර ප්‍රසත කාබනික නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් අනුපාත දැන් අපි හිතමු අපේ විකුණන්න තියෙන පැකට් වල එක එක විදිහට ගහලා අපි දන්නවා මේ පොලිටන් වල වගා කරන අයට බෑග් වල හදන අපි දන්නවා එකට එක අනුපාතෙන් තියෙනවා ඉස්සරලම ගහන්න. ඊට පස්සේ තමයි ෆොස්ෆරස් පොටෑසියම් වැඩි එක ගහන්න යන්නේ. ඉතින් ඒ වගේ හදලා තියෙනවා මේ කාබනික නිෂ්පාදනත්. ඉතින් අපි එතෙන්ට තමයි යන්න ඕනේ. කොම්පෝස්ට් ඒ විදිහට හදලා තියෙනවා. අපි කොම්පෝස්ට් අපි දන්නවා ඉස්සරලම මේ නයිට්‍රජන් වැඩියෙන් දෙන ඒවා ඊළඟ මේ ෆොස්ෆරස් වැඩියෙන් ඒ වගේ කන්ටෙන්ට් තියෙනවා මේ විවිධ අනුපාතෙන්. එතකොට ඒ වලට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මේක විශාල කර්මාන්තයක්. ලංකාවේ ගොඩ දාන්න බැරි අපි කොහේ හරි මේ තැනක නතර වෙච්ච තැනක තමයි අපි හිටින්නේ. අපි එතන ඉඳන් අපි ඉස්සරහට යන්න ඕනේ තැනක් තමයි මම හිතන්නේ. එහෙම ගියොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මම හිතනවා ඒක වෙනස් වෙනීම් පවතිනවා. මේකට අපි කාලේ ඉඩ දෙමු කියලා තමයි මම හිතන්නේ. සිසිර මහත්තයා දැන් වයඹ පළාතේ ඔබ තමයි කෘෂිකර්මයේ සම්බන්ධයෙන් වග කියන ප්‍රධාන පුද්ගලයා විදිහට කොහොමද දැන් මේ අපි කතා කරද්දී ප්‍රායෝගික තලයට ගේන්න මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? කොයි වගේ ප්‍රගතියක්ද තියෙන දැන් කාබනික මේ පොහොර සහ මේ කාබනික වගාවත් එක්ක මහකන්නේට තියෙන සූදානම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරලා? විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තම අපිත් එක්ක සාකච්ඡාවක් තිබ්බා සියලුම පළාත් අධ්‍යක්ෂකවරු ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ සියලුම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සියලු දෙනාත් එක්ක ඒ අනුව තමයි හැම පළාතටම හැම පළාතකටම ඒවලා තියෙනවා මුදල් ලබා දීලා තියෙනවා කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනක්. ප්‍රවර්ධන කියන්නේ නිෂ්පාදන වැඩසටහනක්. ඇත්තමයි මිනිකම් මේ කාබනික පොහොර දැනුවත් කරන්න විතරක් නෙවෙයි නිෂ්පාදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව අපට කාබනික පොහොර හැම පළාතටම ලබා දීලා තියෙනවා. මම හිතනවා විශාල මුදලක් වෙන පළාත් වලට ලබා දීලා තියෙනවා. අපට මිලියන 150ක මුදලක් අපට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම හැම පළාතටම මේ වැඩසටහන හරහා නිෂ්පාදකයන් දිරිමත් කරන්න නිෂ්පාදනය විවිධ නිෂ්පාදන කරන්න ඒ කට්ටිය යන්ත්‍රෝපකරණ ඒ පහසුකම් සපයා දීම සඳහා ලබා දීලා තියෙනවා. ඉතින් දැන් ඇත්තමයි විශේෂයෙන්ම තවත් සතුටුදායක ආරංචියක් තියෙනවා. එකක් තමයි මේ මිලියන 150ට අමතරව අපි දන්නවා දේශගුණ සුහුරු ව්‍යාපෘතිය හරහාත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා වයම් පළාත් තුළ. මම හිතනවා මේ පළාත් කිහිපයක ක්‍රියාත්මක කරනවා. මේ සියලු පළාත් වලටත් මිලියන 100ක් අපට ඇත්තම මට මිලියන 104ක් ලැබිලා තියෙනවා. ඒ ව්‍යාපෘති හරහාත් මේ හරහාත් ව්‍යවසායකයෝ කාබනික පොහොර ව්‍යවසායකයෝ හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක විශාල වැඩසටහනක්. මම හිතනවා අපි විශාල වැඩ කොටසක් දැනට අපි ඒකේ ඉෂ්ට කරලා තියෙනවා. එකක් තමයි මම විශේෂයෙන් මතක් කරන්නම් මේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනේ මුදල් අමාත්‍යාංශයේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ ලබා දීපු මුදල ගරු රාජ්‍ය අමාත්‍යාංශය කුෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන යටතේ අපි මහ පරිමාණ කොම්පෝස්ට් ව්‍යවසායකයෝ 30 දෙනෙක් හදනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මාසෙකට ටොන් 50කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න විදියට තමයි මේ මහා පරිමාණ ව්‍යවසායක හදන්නේ. මේ මහා පරිමාණ ව්‍යවසායකයන් හට ඒ මේ ව්‍යාපෘතිය මගින් මේ කොම්පෝස්ට් අංගන සාමාන්‍ය වර්ගාඩි 1250ක විතර කොම්පෝස්ට් අංගන සඳහා අපි ආධාර කරනවා. ඒ වගේම කැබලිකරණ උපකරණ, ඒ වගේම කොම්පෝස්ට් මිශ්‍ර කරන උපකරණ, ඒ වගේම කොම්පෝස්ට් මේ විශේෂයෙන්ම හලන උපකරණ සහ බෑග් ක්ලෝසර් ඒ කියන්නේ බෑග් මහන උපකරණ ඒ සියල්ල මේ ව්‍යාපෘතිය හරහා ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා මේ මහා පරිමාණ ව්‍යවසායකයන් සඳහා. එතකොට ඒත් එක්ක මේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අනිවාර්යෙන් මහා පරිමාණ ව්‍යවසායකයන් අපේ පොහොර ලේකම් කාර්යාලයත් එක්ක රෙජිස්ටර් වෙලා මේ ලියාපදිංචි කරලා ඒ හරහා ඒ නිෂ්පාදන විකුණන්න අපි උදව් කරනවා. ඒ තනියම විකුණ ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැතුව තමන්ගේ නමකින් විකුණන්නත් අවස්ථාව ලබා දෙනවා. ඊළඟ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 200ක් පළාත තුළ අපි ඇති කරනවා. දැනට ඇත්තමයි මේ ව්‍යවසායකයන් තෝරා ගැනීම සඳහා ආයුධම්පත්
කැඳවලා ව්‍යවසායකින් තෝරමින් පවතිනවා. ඒ නිසා මෙතන මේ අහගෙන ඉන්න මේ මම හිතනම් අපේ ලාංකීය විශේෂයෙන්ම වයඹ පළාතේ තුල මේ ව්‍යවසායකත්වයට කැමති ගොවි මහතුරු ඉන්නවනම් ව්‍යවසායකයන් ඇත්තම ගොවි මහතුරු නෙවෙයි ව්‍යවසායකයන් ඉන්නවනම් මම දුරකථන අංක සඳහන් කරන්න මේ වලට සම්බන්ධ වෙලා ඉක්මනින්ම අයදුම්පතක් ලබා ගන්න ළඟම ඇති කුසකර්ම කාර්යාලයෙන් තමයි ලබා ගන්න තියෙන්නේ. මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 200 සඳහාත් අපි කාබනික අංගනයක් වර්ගාඩි 600ක අංගනයක් ලබා දෙනවා. උරමහන යන්ත්‍ර, පොහොර හලන යන්ත්‍ර, ඒ වගේම මේ විශේෂයෙන්ම කැබලිකරණ උපකරණ මේ ලබා දෙනවා. 150 දායකත්වයෙන් ලබා දෙන්නේ. ඒ වගේම පණුදියර හදන මේ ව්‍යවසායකයන් අපි 32ක් පණුදියර හදන ව්‍යවසායකයන් බවට පත් කරනවා. ඒ අයටත් අංගනයක් ඒ වගේම පණුදියර හදා ගැනීම සඳහා බැරල් ලබා දීම කටයුතු කරනවා. ඒත් එක්කම අපි මේ තවත් 16 දෙනෙක් අපි හදනවා පිස්ටොනික් හදන ව්‍යවසායකයන් 16 දෙනෙක් පළාත තුල මාළුදියර. එතකොට ඒ කට්ටිය ග්‍රයින්ඩින් මැෂින් එකක් මේ මාළු අබර ගැනීමේ මැෂින් එකක් සහ අංගනයක් සහ බැරල් ලබා දෙනවා මේ ව්‍යාපෘතියගේ. ඒ වගේම ගෘහස්ත මට්ටමේ ව්‍යවසායකයන් 1000 විශේෂයෙන්ම ගෘහස්ත මට්ටමේ ව්‍යවසායකයන් අපි 1200ක් තමයි ඉලක්කගත කරන්නේ. ඒ කට්ටියට නොමිලේ ඒ අවශ්‍ය උපකරණ විශේෂයෙන්ම ජීව වායු ඒකකයක් ඒ වගේම කොම්පෝස්ට් නිෂ්පාදනයට දායක වෙන විවිධ පොඩි උපකරණ ඒ කියන්නේ සවල් පෝක් ඒ වගේ දේවල් ලබා දීමට කටයුතු කරනවා ගෘහස්ත මට්ටමේ. මීට අමතරව වැදගත් තවත් කාරණයක් තියෙනවා. අපි සමෘද්ධි දෙපාර්තමේන්තුවත් එක්කත් කටයුතු කරලා සමෘද්ධි කණ්ඩායම් 40 දෙනෙකුට ප්‍රතිලාභ දෙනවා. කණ්ඩායම් විදියට ගොනු වෙලා මේ සමෘද්ධි නිෂ්පාදනයක් විදියට කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා විකුණන ව්‍යවසායකයන් බවට පත් කරන මේ කණ්ඩායමකට අපි බලාපොරොත්තු වෙන 20 දෙනෙක් විතර සම්බන්ධ වෙන්න. මේ කණ්ඩායමට එතකොට මේ උපකරණ ටික සමෘද්ධි දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් ලබා දෙනවා. අපි ඒකේ ප්‍රතිපාදන භාගයක් දෙනවා. ඉතුරු භාගය සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ලබා දෙනවා. මේක තමයි වයඹ පළාත තුල කරන හරිත රටක් වසවිස නැති හෙටක් කියන තේමාව කරගෙන 2021 වර්ෂයේ මිලියන 150 වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන වැඩසටහන. ළඟම ඇති කවුරු හරි දායකත්වයක් දෙන්න මෙතනට නිෂ්පාදන දායකත්වයක් දෙන්න කවුරු හරි කැමති නම් ළඟම ඇති කුසකර්ම උපදේශක මහත්තයා හම්බෙලා අයදුම්පතක් ලබා ගන්න. දැන් මෙහෙම මේ ප්‍රතිඵලය නියාමනය කරන්න කොහොමද දැන් මේ ව්‍යාපෘති හරහා මේ ටික ලබා දෙනවා වගේම මේ ක්‍රියාත්මක අධීර සහ මේ අධ්‍යයනය කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද? විශේෂයෙන්ම ඇත්තමයි බොහොම ස්තුතියි ප්‍රශ්නය ආවට. මම විශාල වැඩ කොටසක් මේක ඇත්තමයි ප්‍රොපගන්ඩා වැඩසටහනක් විදියට අපි වයම් පළාත් තුළ අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එකක් තමයි මේ අපි මේ වැඩසටහන දැනුවත් කරන පෝස්ටර්ස් මුද්‍රණය කරලා ඒ වගේම බැනර් මුද්‍රණය කරලා පළාත තුළ අපි මේවා කරලා තිනවා. ඒ වගේම සද්ද වාහිනී යන්ත්‍ර උපයෝගී කරගෙන ඇත්තමයි මෙතනදී මේ අපට මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුවත් කිරීම වැඩසටහනක් සියලු පළාත් තුළ අපි සද්ද වාහිනී යන්ත්‍ර උපයෝගී කරගෙන මේ දැනුවත් කිරීම වැඩසටහන කරා. එතනදී ගොවි මහත්තුරුන්ට කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, ඒ වගේම ව්‍යවසායකයන්ට සම්බන්ධ වෙන්නේ කියලා දැනුවත් කිරීම කරා. ඒ වගේම අපි මේකට අදාළ පොතක් නිර්මාණය කරලා තියෙනවා. මේ පොත ළඟදින්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සියලුම පුහුණු වැඩසටහන් ලාභීන්ට. ඒ වගේම අපි දැනට පොඩි වීඩියෝ වැඩසටහනක් හදලා මේ වැඩසටහන මෙන්න මෙහෙමයි සම්බන්ධ වෙන්නේ මේ වගේ වැඩසටහනක් කියලා වීඩියෝ වැඩසටහනක් අපේ සියලුම අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙමින් පවතින වීඩියෝ වැඩසටහන. ඒ වගේම පෝස්ටර්, බැනර්, ලීෆ්ලට් අපි 20000ක් දැනට මුද්‍රණය කරලා ව්‍යාප්ත කරන මේ ශබ්ද විකාශන යන්ත්‍රයත් එක්ක අපි ලබා දෙනවා. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ, මේ වගේ ව්‍යාපෘතියක් තියෙන්නේ සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම හිතනවා ඇත්තමයි මේ විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. මම මේ අවස්ථාව වෙනකොටත් විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිනවා. නමුත් මම හිතනවා ප්‍රමාණවත් මදි කියලාත් හිතෙනවා අපිට මේ තියෙන ඉන්න මේ ප්‍රමාණය මදි කියලා කියන්නේ තාම මේ කියන්නේ සම්බන්ධ වෙන්න ඕනි කියන කට්ටියක් තව වැඩි වුණොත් හොඳයි කියලා තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඊට අමතරව මම මේ තවත් මං කිව්වා තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මේ සමන් දීගෙන ඉන්න විශේෂයෙන් මතක් කරන්න ගල්ගමුව මුළු ගල්ගමුව ප්‍රදේශය මේ කියන්නේ ඇහැටුවව ගල්ගමුව රඹේ ඊළඟ නාන්නේරිය
මේ වගේම ඒ සියලු ගිරිබාව ඒ සියලුම ගල්ගොමුවට අයිති කොටස් සියල්ලම පොල්පිතිගම මොරගොල්ලාගම ඒ සියලුම ගෝවිජන කේන්ද්‍ර ඇතුළත් වෙන විදිහට තමයි ගල්ගොමුව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ගල්ගොමුව සහ ආනමඩුව කලාපේ විශේෂයෙන්ම නවගත්තේගම සහ තබ්බෝව ප්‍රදේශ දෙකේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ වනාත විල්ලිය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා අනිත් ව්‍යාපෘති වල වගේ නෙමෙයි මේකේ නොමිලේ ඇත්තමයි මේක ලෝක බැංකුව ව්‍යාපෘතිය. මේක මේ වගේම මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපි හදනවා 12 දෙනෙක්. සුළු පරිමාණ ව්‍යවසායකයන් 32ක් හදනවා. ඒ වගේම ගෘහස්ත මට්ටමේ ව්‍යවසායකයන් 5680ක් හදනවා. විශාල ප්‍රමාණයක්. ඉතින් මම හිතනවා නොමිලේ තමයි ඒකෙත් සම්පූර්ණ කැබලීකරණ උපකරණ ඒ වගේම විශේෂයෙන්ම හට්නේ ලබා දෙන්නේ අමානෝස් තහඩු ඒ වගේම සිමෙන්ති ඒ ද්‍රව්‍ය ලබා දෙනවා මේවා කොම්පෝස් අංගන ඉදි කරගන්න. ඒ වගේම ඒවා විකුණ ගන්න වැඩපිළිවෙලකුත් ඒ හරහා හදලා තිනවා. ඉතින් මම හිතනවා මේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරනවා. මම විස්තර කරා පළවෙනි ව්‍යාපෘතිය සහ දෙවෙනි ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති දෙක දෙවෙනි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ අර මං කියපු ප්‍රදේශවල විතරයි. ළඟම ඇති කුසිකර්ම ප්‍රදේශක මහත්තයා හම්බුනොත් ඒ වගේම මම හොට්ලයින් නම්බර් දෙකක් මං සඳහන් කරා. ඒ නම්බර් දෙකට කතා කරොත් අපිට ඉක්මනින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ ව්‍යාපෘති හරහා බලාපොරොත්තු වෙනවා ගිරිසීඩය දරනු ලක්ෂ 6ක් වගා කරන්න. ඒ වගා කරලා ඒ ද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයට ලබා ගන්න මේ මේ ගිරිසිරිය එක දණ්ඩක් හදන්න රුපියල් 10ක් අපි රජයෙන් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මම අර කියපු සන්හෙම් වගාවේ සන්හෙම් බීජ නිෂ්පාදනය හෙක්ටයාර 12ක් අපි බීජ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. නොමිලේ බීජ ලබා දීලා බීජ නිෂ්පාදනය කරලා ඒ බීජ නැවත අපි රජයේ ලබා ගන්න වැඩපිළිවෙලක් විදිහට තමයි ක්‍රියාත්මක කරන්නදී. ඉතින් මේ අපි දන්නවා කාබනික ද්‍රව්‍ය වල අඩුපාඩුවක් වෙයි ඉස්සරහට මේ යනවත් එක්ක. ඒ හින්දා ද්‍රව්‍ය සුලභ කිරීමේ වැඩසටහනක් විදිහට තමයි ඒ වැඩසටහන් දෙක අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේක විශාල වැඩපිළිවෙලක්. දැනට ගොවි මහත්තුරු තෝරගමින් පවතිනවා. ඒ වගේම ඒ තෝරගන්න කට්ටිය සමහර විශේෂයෙන් මහා පරිමාණ ව්‍යවසායකයන් අපි ඇත්තමයි සම්මුඛ පරීක්ෂණයක් කරලා ඒ කියන්නේ හැකියාව බලලා තමයි අපි ව්‍යවසායකයන් සම්බන්ධ කරගන්නේ. ඒ වගේ වැඩසටහනක්. ඉතින් මේක මම හැම පළාතෙම මං වයඹ පළාත් අධ්‍යක්ෂක විදියට තමයි මේ කතා කරන්නේ. ඇත්තම මං හිතනවා මේක හැම පළාතම තුල ක්‍රියාත්මක කරනවා. මෙතන අහගෙන ඉන්න අපේ ව්‍යවසායකයන් ඉන්නවා නම් පළාත් කුසකර්ම දෙපාර්තමේන්තුව අමතලා මොකද්ද මේ වැඩසටහන මෙහෙම වයඹ වැඩසටහනක් තියෙනවා. වයඹ පළාත් අධ්‍යක්ෂතුමා මෙහෙම ප්‍රකාශ කරා. ඒ හරහා කතා කරන්න අනිවාර්යෙන් ඔබටත් ඔබගේ පළාතේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් වයඹ පළාතේ මේ පිළිබඳව ඔබට වැඩි තොරතුරු ලබා ගන්න ඕන මෙන්න මේ දුරකථන අංක දෙක අපි මතක් කරනවා 076 30 73 333 076 30 73 333 එහෙම නැතිනම් 076 40 333 3 076 40 333 මේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. ඒව නැත්තම් මේ තොරතුරු ලබා ගන්නවා නම් ඔබට මෙන්න මේ දුරකථන අංකය හරහා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙලා මේ තොරතුරු ලබා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. 072 21 74 438 077 21 74 438 මේ දුරකථන අංක ඕනෙකින් වයම් පළාතේ මේ තොරතුරු පිළිබඳව ඔබට යම් ආකාරයකින් දැනුවත් වෙන්නට පුළුවන්. අපි අද පොදුවේ මේ වර්තමානික කුෂිකාර්මික තත්ත්වය පිළිබඳවත් වයම් පළාතේ ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන් පිළිබඳවත් තමයි කතා කරේ. ස්තුතිවන්ත වෙනවා මේ අද කතා බහට සම්බන්ධ වුණු කුෂිකාර්ම දෙපාර්තමේන්තුවේ වයම් පළාත් කුෂිකාර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහත්මයාට. අපි ඉදිරියේදී කතා කරමු කොහොමද දැන් මේ වැඩසටහන වල ප්‍රතිඵල කොයි විදිහටද අපි ළඟා කරගෙන සමහරලාට මේ ව්‍යවසායකයෙක් දෙන්නෙක් අපි මැදිරියටත් ගෙනලා ඔවුන්ගේ අත්දැකීමුත් එක්කත් කතා කරන්න උත්සාහ කරමු. ස්තුතියි අද මේ කතා බහට සම්බන්ධ වුණාට. අදත් වැඩසටහන සම්බන්ධීකරණය කළේ කුෂිකාර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක තරංග ධර්මසේන. පළවෙනි මැදිරියට සඳුන ස්තුතියි හැමදෙනාටම අපි සමගන යනවා. ඔබට සුබ දවසක්.